Okay, so අපි එහෙනම් අද විනිට් එක පටන් ගමු. So අද basically කතා කරන්නේ C program වල basics very basics දේවල් ටික තමයි කතා කරන්නේ. මම මේකේ structure එක හදලා තියෙන يعني මම අතර මේකේ note එක ඔයාලට design කරේ. ඕගොල්ලෝ වෙන දවසක අපි හිතමු දැන් ඊළඟ අවුරුද්දේ ඔයගොල්ලෝ second year එකේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් object oriented language එක Java Python වගේ. ඒක කියන්නේ ඒ මේකකට උනත් ඕගොල්ලන්ට self study කරන්න පුළුවන් මේ topic එකට ඔයාලට දීලා තියෙන programming language එකේ syntaxes ටික මේකට දාගත්තාම ඔයාලගේ note එකක් හදාගෙන මේව කරගන්න පුළුවන්. අර මම නිකන් structure එකක් විදිහට තමයි මේක note එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලට language එකේ දේවල් ටික විතරයි වෙනස් කරන්න තියෙන්නේ. අනිත් ටික almost මේ එක සමානයි. මේකෙදී අපි කතා කරනවා C program එකක මොනවද තියෙන basic කැලි ටික. ඊට පස්සේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන syntaxes ටික. ඊට පස්සේ data types, variables, ඊළඟට C වල තියෙනවා විවිධ operators. ඊට පස්සේ printf command එකයි scanf command එකයි තියෙනවා. ඊට පස්සේ අද ඔයාලට මේ කියලා දෙන ඔක්කොම cover වෙන්න මම tutorials කියන්නේ exercises 3ක් يعني sheets 3ක් තියෙනවා. ඔයාලා ඒ තුන ඔයාලට කරගන්න පුළුවන් නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා up to the මොරටුව IT faculty standard එකට ලියමු. මම ඉගෙන ගත්ත තැනේ තියෙන ප්‍රශ්නත් මම ඒකට දැම්මා. ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන් කියන්නේ ඔයාලා ඒ level එකට ඔයාලගේ මේක තියෙනවා කියන්නේ. So I'm quite sure ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන් කියන එක. Basic concepts තමයි අපි අද ඉගෙන ගන්නේ. අපි ගත්තොත් ඔයගොල්ලෝ දැකලා තියෙන අපි බොහොම සරලම ප්‍රෝග්‍රෑම් එක තමයි hello world එක. හරිද? දැන් අපි ගත්තොත් ඔයාලට ගොඩාක් ඔයාලගේ C ප්‍රෝග්‍රෑම් වල ඔයාලට පේනවා මෙතන hash include කියලා වචන මොකක් හරි ගොඩක් වෙලාට std io.h කියන එක පේනවා. ඊට පස්සේ int main කියලා ඔයාලට ගොඩක් වෙලාවට දෙන සංගලවරහන් දෙකක් ඇතුලේ මේ විදිහේ මොකක් හරි يعني ස්ලෑෂ් එකයි ස්ටාර් එකකින් සහ ස්ටාර් එකයි ස්ලෑෂ් එකකින් ඉවර වෙන යම් කිසි දෙයක් ඔයගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් වල තියෙන්න පුළුවන්. ඊට පස්සේ printf command එක ඇතුලේ යම් දේවල් ලියවිලා තියෙන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට return වගේ වචනයක් එක්ක තියෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් නම් one by one අපිට මොනවද මේකේ තියෙන components එක මොනවද මේ එක කැලි වලින් කියන්නේ කියන එක අපි බලමු. හරිද? so මම ඒක ලොකු කරොත් පළවෙනි ලයින් එක තියන්නේ hash includes stdio.h කියලා තියෙන පළවෙනි ලයින් එකෙන් අපි සාමාන්‍යයෙන් ඒක ඇවිල්ලා ඔය hash කියන වචනේත් එක්කන hash කියන සිම්බල් එකත් එක්කන යම් කිසි දෙයක් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ අපි ඒ වගේ ඒවට කියනවා pre processing commands කියලා. හරි? ඒ කියන්නේ ඔයා මේ int main එකේ ඉඳන් ඉතුරු ටික process කරන්න කලින් pre-process කරන්න කියලා command එකක් තමයි මේ hash කියන mark එකෙන් දෙන්නේ. හරිද? ඒක වෙන්නේ ඇත්තටම අර original compilation එක පටන් ගන්න කලින් already මේ compile මේ කියන්නේ අපි යම් දේවල් අපි මේ ගන්නවා අපේ program එකට. දැන් උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ C language එකේ printf කියන command එක වෙන කෙනෙක් හදපු එකක්. C language එක ලෝකෙට හොයාගත්ත එක්කෙනා එයා ඒක ලියලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. හරිද? අන්න ඒ වගේ කලින් හදපු වෙන කෙනෙක් හදපු එකක් අපි use කරනවා නම් ගොඩක් වෙලාවට මේ hash කියන එකෙන් තමයි මේක යන්නේ. ඕගොල්ලෝ by the time මේක depth එකට ඉගෙන ගනි. anyway ඕගොල්ලෝ මතක තියාගන්න C program එක පළවෙනිම කොටස අයිති වෙන්නේ pre processing එකට. pre processor command එකක් තමයි අපි මුලින් හැම වෙලේම ලියන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි line එකේ ඔයාලට පේනවා int main
වගේ something ඔයාලට ගොඩක් ඔයාලට ගොඩක්ම ඔයාලට ෆැමිලියර් වෙලා තියෙනවා ඇති int main වගේ whatever main කියන ෆන්ක්ෂන් එකක් තියෙනවා. හරිද? එතනදී තමයි C ඔයාගේ මැෂින් එක දැනගන්නේ මෙන්න මේ main කියන එක තමයි starting point එක ඔයාගේ entire C program. main කියන එකෙන් තමයි මෙයා එක දැනගන්නේ. ඒ කියන්නේ හැම වෙලෙම ප්‍රධාන එක starting පොයින්ට් එකකින් තමයි පටන් ගන්නේ. මේ ස්ටාර්ටින් පොයින්ට් එක C ලැන්ග්වේජ් එකේ හරි Java ලැන්ග්වේජ් එකේ හරි අපි හඳුන්වන්නේ main කියන ෆන්ක්ෂන් එකේ. හරිද? ඊට පස්සේ ඔයාලට පේන ඇති සංගල වරහන් දෙකක් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ ෆන්ක්ෂන්ස් කියන දේ ඉගෙන මේවා වෙනකොට ඔයාලා ඒක ඉගෙන ගනිවි. හැමදේම මේ එකපාර කියන්නේ ෆ්ලෝ එකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. මොකද ජස්ට් දැනට මෙහෙම එකක් තියෙනවා කියලා නිකන් තියාගන්න. හරි? ඊට පස්සේ කමෙන්ට් එකක් ඔයාලට පේනවා ඇති. ස්ලෑෂ් එකයි ස්ටාර් එකයි ලියලා යම්කිසි දෙයක් ලියලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ස්ටාර් එකයි ස්ලෑෂ් එකයි දාලා තියෙනවා. ඒකට අපි කියනවා කමෙන්ට් එකක්. ඔය කියන ස්පෙෂල් සිම්බල්ස් දෙක අතරමැද නම් ඔයාලා ලියන්නේ යම්කිසි දෙයක්. අපි ඒකට කියන්නේ කමෙන්ට් එකක් කියලා. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් ගත්තාම ඒක ප්‍රෝග්‍රෑම් එක බලන එක්කෙනාගේ හෝ ලියන කෙනාගේ පහසුවට විතරයි ඒක තියෙන්නේ. ඒක කිසිම වෙලාවක ඔයාගේ මේ ෆයිනල් රිසල්ට් එකට මෙයා කම්පයිල් කරන වැඩේට ගන්නෙ නැහැ. හරිද? බේසිකලි මේ සිම්බල්ස් දෙකෙන් දෙපැත්තේ සිම්බල්ස් දෙකෙන් කියන්නේ මෙන්න මේ මැද තියෙන ටික නොසලකා හරින්න මේ ඒක ප්‍රොසෙස් එකට වැඩක් නැහැ කියන එක තමයි මේකෙන් බේසිකලි කියන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා printf කියලා කමාන්ඩ් එකක් තියෙනවා. ඒකෙදි මේ printf වගේ printf විතරක් නෙමෙයි ගොඩාක් එක එක කමාන්ඩ්ස් හදලා ඔයාලා වෙනුවෙන් හදලා දීපු කමාන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ මේකක් තමයි දැන් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න printf command එකේ තියෙන basics ටික සහ exercises ටිකකුත් කරාම ඔයාලට යම්කිසි හොඳ idea එකක් ගන්න පුළුවන් මොකක්ද කියන එක. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා return 0 කියලා එකක්. ඒකත් ඔයාලා දැනට අමතක කරන්න. by the time ඔයගොල්ලෝ මේක ඉගෙන ගනිවි ඇයි මෙතනට return 0 කියන එක දාන්නේ කියලා. ඊට පස්සේ අර මම ඔයාලට එක්ස්ප්ලেইন කරපු ටිකම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ තියෙන ටික තමයි මෙතන මම එන්ටර් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ උදාහරණය අනුව C ප්‍රෝග්‍රෑම් එකක් ගත්තාම ඒකේ තියෙනවා basically preprocessor commands කියලා જાතියක්. ඊට පස්සේ තියෙනවා functions කියලා જાතියක්. අර main කියලා ඔයගොල්ලන්ට හම්බුනේ function එක. ඊට පස්සේ සමහර variables සමහර වෙලාවට variables තියෙන්න පුළුවන්. printf වගේ විවිධ statements තියෙන්න පුළුවන්. ඔයාලා තව ෂොට් එකකින් ඉගෙන ගන්නවා expressions කියන ඒවත් තියෙනවා. ඊළඟට comments තියෙන්න පුළුවන්. මේවා තමයි සාමාන්‍යයෙන් ඔයාලගේ මොන විදිහට ඔයා ගහන program එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. හරිද? ඊට පස්සේ C programming language එකක් නෙමෙයි මම කියන්නේ දැන් ඔයගොල්ලෝ හෙට අනිද්දා ඉගෙන ගන්නවා මොකද ඒවට කියන්නේ SQL. හරිද? SQL එකක වුණත් ඔයාලා ඉගෙන ගන්න ඕනි යම්කිසි රීති මාලාවක් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා ඉංග්‍රීසි වල passive voice එකක් හරි past tense එකක් හරි ලියන්න ක්‍රමයක් තියෙනවා. හරිද? ඇමීසා එක්ක අපි ing කියන එක එකට එකතු කරලා තමයි අපි verb එක හදන්නේ. ඒ වගේ syntax එකක් තියෙනවා. නීතියක්, රීතියක්. හරිද? ඒ වගේම තමයි ඕනම programming language එකකට තියෙනවා. ඒක ඕගොල්ලෝ ඉගෙන ගන්න SQL එකද එහෙම නැත්නම් අද ඉගෙනගත්ත relational algebra කියන එකට අදාළ නැහැ. ඒක C වලටත් තියෙනවා. syntaxes කියලා තියෙනවා. මෙන්න මේවා තමයි මූලික දේවල් කියන එක තමයි basically මේකදී අදහස් කරන්නේ. රීතිය මොකක්ද ඒ වගේ දේවල්. හරිද? අපි C language එකේ ගත්තාම C programming language එකේ තියෙන මූලික රීතීන් කිහිපයක් tokens කියලා જાතියක් තියෙනවා semicolons තියෙනවා comments තියෙනවා identifiers තියෙනවා keywords සහ white spaces in C කියලා දෙයක් තියෙනවා. අපි one by one go through කරමු. මුල් ටික නම් ටිකක් theoretical පැත්තකට බර වෙන්න පුළුවන්. so ඉඳගෙන නැතුව අහගෙන try කරමු. right? okay. tokens in C. tokens කියන්නේ C program එකක් ගත්තාම ඒකේ එක එක tokens ಜಾති තියෙනවා. හරිද? මෙන්න මේ කියන token කියන එක එක්කෝ
අපි පාවිච්චි කරන යම්කිසි කීවර්ඩ් එකක් වෙන්න පුළුවන්. printf වගේ ඔයා එක ලියපු එකක් ඔයා විසින් ලියන එකක් නෙමෙයි ඒක ඔයා තියෙන එකක් නම පාවිච්චි කරන. අන්න ඒ වගේ කීවර්ඩ් එකක් වෙන්න පුළුවන්. ඊළඟට identifiers කියලා જાතියක් තියෙනවා. ඒවා ඔයා මේ බය වෙන්න එපා. දැනට ටුටියන් ඔයාලා නිකන් ෂොක් වෙනවා වගේ ඇති අලුත් වචන සෙට් එකක්. don't worry මේක අද දවස් වෙනකොට ඔයාලට මේ ටික කව වෙනවා. ඊට පස්සේ constant කියලා දෙයක් තියෙනවා. ඊළඟට string literal කියලා දෙයක්ත් තියෙනවා. එහෙම නැත්නම් විවිධ සංකේත ඔයගොල්ලෝ තියෙනවා. ඔයගොල්ලෝ කලින් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක මම ඔයාලට පෙන්නුවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන සංගල වරහණක් තියෙනවා. මෙන්න මේක ඇවිල්ලා යම්කිසි සිම්බල් එක. right? අන්න ඒ වගේ දේවල් වලට තමයි ඔය මොනවා හරි જાතියකට තමයි අපි C language එකේ token එකක් කියලා කියන්නේ. හරිද? දැන් උදාහරණයක් වශයෙන් මම මේ ගත්තේ ඔයාලගේ printf command එක. හරිද? printf command එක බැලුවහම ඒකේ ඇත්තටම අපි මේක ලියන්නේ මේ ඔයාලට පේන ඇති මෙතන මම තනි line එකකට මේක ලියලා තියෙනවා. හරිද? හැබැයි ඇත්තටම ගත්තොත් මේකේ තියෙනවා tokens පහක්. හරි? පළවෙනි token එක තමයි printf කියන එක. මෙයා C වල තියෙන keyword එක. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන අපි වරහන් එකක් ඕපන් කරලා තියෙනවා දෙවෙනි line එකේ. ඊට පස්සේ හතරවෙනි line එකේ තියෙනවා වරහනක් වහපු එකක්. ඊට පස්සේ පස්වෙනි line එකේ තියෙනවා semicolon එකක්. හරිද? මේ ටික ඇවිල්ලා ඔයාගේ තියෙන symbols. ඊළඟට මෙතන ඔයාලා යම්කිසි පණිවිඩයක් type කරන්න උත්සාහ කරලා තියෙනවා hello, world හර්ෂ ආදී ලකුණු ඊට පස්සේ /n කියලා අමුතු එකකුත් පාවිච්චි කරලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේවා ගත්තාම මේ hello world /n කියන එක ඇතුලේ ඔයාලට තියෙනවා string. මෙතන වචන ටිකන්නේ මේ print කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපි ඒකට කියන වචන වලට අපි කියන්නේ string කියලා. ඔයගොල්ලෝ by the time ඉගෙන ගන්නවා. අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ third line එකේ තියෙන token එක. හරිද? දැන් ඕගොල්ලොන්ට දුන්නොත් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලා try කරලා බලන්න ඕනි. අද දවසේ ඉවර වුණාම ඔයාලා ඉගෙන ගන්න ඕන මොනවද keywords මොනවද identifiers කියන දේවල් ඔයාලට කියන්න පුළුවන්. line by line ගිහිල්ලා මගේ ප්‍රෝග්‍රෑම් එකේ මෙච්චර tokens ප්‍රමාණයක් තියෙනවා. ඒ tokens one by one මේක keyword එක මේක symbol එක කියලා ඔයාලට කියන්න එක පුළුවන් වෙනවා. right? බැරිනොත් ඒක වැඩි ඩීල් එකක් නෙමෙයි. මොකද ඔය එක්සෑම් එකේ අහන්නේ just for your knowledge. right? ඊළඟ කාරණාව තමයි මේ semicolon කියන එක. හරිද? semicolon එක තමයි ඕගොල්ලෝ යම්කිසි දවසක විශේෂයෙන් Java වගේ language එකක programming කරනකොට දැම්ම නෙමෙයි ඔයාලා ඉන්ඩස්ට්‍රි ගියාට පස්සේ ඉන්ටර්න්ෂිප් හරි ජොබ් හරි එහෙම නැත්නම් සමහරට ඔයාලගේ ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. ලෝකේ තියෙන වැඩිපුරම errors එන්නේ semicolon එක නිසා. හරි? සමහර වෙලාවට අපිට හිතා ගන්න බැරි error එකක් පෙන්නනවා. හැබැයි අන්තිමේ හොයලා බලුවම මේ semicolon එක අමතක වෙච්ච එකක් තමයි වැරදි තැනක semicolon එකක් දාපු එක තමයි entire reason. හරිද? ඉතින් semicolon එක කියන එක බොහොම පරිස්සමින් අපි ඩීල් කරන්න ඕනේ මොන යම් programming language එකක වුණත්. හරිද? දැන් ඕගොල්ලන්ට මම something like sorry. දැන් මම කලින් පෙන්වුවොත් එහෙම අපේ මේන් ප්‍රෝග්‍රෑම් අපි ප්‍රෝග්‍රෑම් එක ඔයාලට පේනවා ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මෙතන printf command එක ඒ line එක අවසානයේ මම semicolon එකක් පාවිච්චි කළා. semicolon කියලා කියන්නේ අපි සිංහල භාෂාවේ අපේ සිංහල හොඩිය තියෙන තිත් කොමාව කියලා තමයි හොඩිය නෙමෙයි සිංහල විරාම ලක්ෂණ තියෙන්නේ තිත් කොමාව කියලා. හරි තිතයි කොමාව කියලා තමයි තියෙන්නේ. ඊපස්සේ ආයෙ තියෙනවා return 0 කියලා වචනේ වාක්‍ය statement එක ඉස්සරහා ආයෙ semicolon එකක් දීලා තියෙනවා. හරිද? මේ ඔයාලට පේනවා ඇති semicolon එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ statement එක අග. හරිද? end of the
එතකොට එයා basically semicolon එකෙන් අපි computer එකට කියන උත්සාහ කරනවා මගේ program එකේ එක code එකක් එක statement එකක් මෙන්න මෙතනින් terminate කරන්න. ඉවර කරන්න කියන එක තමයි එයා කියන්නේ. basically ඔයාගේ program එකේ statement එකක් ඉවරයි කියලා computer එකට කියනවා පාවිච්චි කරන්නේ semicolon කියන symbol එක. ඒක පැහැදිලිද? semicolon එක කියලා කියන්නේ එච්චරයි. හරිද? දැන් එතකොට මම මේ විදිහට කෝඩ් එක ලිව්වත් printf කියලා එක ලයින් එකක ලියලා ඊට පස්සේ return 0 කියලා ලිව්වා මේක එක ලයින් එකට ගත්තා ප්‍රශ්නයක් නැහැ මැෂින් එක දන්නවා මේක වාක්‍ය දෙකක් කියලා. පැහැදිලිද? ඒක තමයි basically semicolon කියන එකෙන් වෙන්නේ. ඊට පස්සේ comments කියලා දෙයක් තියෙනවා. comments එකේදී මම අර කිව්වා වගේ මේකේ පටන් ගැනීම ඇවිල්ලා මෙන්න මේක තමයි සිම්බල් එක slash එකයි star එකයි ඊට පස්සේ star එකයි slash එකයි කියලා මේක close වෙනවා. හරිද? මෙයා මෙහෙම සිම්බල් දෙකක් අතර මැද්දේ මොනයම් උදාහරණයක් වශයෙන් දැන් මේක ගත්තොත් මම එක හදලා තියෙන්නේ ඔයාලට example එකක්. මෙන්න මේ කියන symbols දෙක comment එකක් පටන් ගන්නවයි comment එකක් අවසන් කරනවයි කියන symbols දෙක අතර මැද්දේ මොන විදිහේ අකුරුද ඉලක්කන්ද සමීකරණද ඕන්න જાතිය තිබුණා. එයා කිසිම වෙලාවක ඔයාගේ මැෂින් එක ඒක රන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේක කමෙන්ට් ගන්නේ මට මේක අදාළ නැහැ කියන එක තමයි කියන්නේ. ඒක ඇවිල්ලා කමෙන්ට් එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ තව මේ කෝඩ් එක කියවන කෙනාගේ පහසුව සඳහා පමණයි. හරිද? දැන් ඕගොල්ලෝ සමහර වෙලාවට ඕගොල්ලෝ මොනවාද codes ලියවෙනවා නම් even SQL උනත් කමක් නැහැ. කමෙන්ට් එකක් දාන්න මොකද ඒ කෝඩ් එක තව කෙනෙක් කියවද්දි එයාට පහසුයි මේ කෝඩ් එකෙන් කරලා තියෙන්නේ මෙන්න මේක නේද කියන එක සරලව ඔයාලට පේනවා. හරිද? උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝගේ first assignment එක අල්කඩු ළමික අල්කඩුසේ ගිය semester දීපු assignment එකේ ලකුණු 10ක් දෙන්න කියලා තිබුණා comments දාපුවට. නිකන් කිසිම මේක නැහැ එක කමෙන්ට් එකක් තිබ්බත් ඔයාලට ලකුණු 10ක් කියලා. ඒ ලකුණු 10 ගන්න බැරි වෙච්ච ළමයිනුත් හිටියයි ඉතින් අවාසනාවට. يعني කමෙන්ට් කියන දේ ඉග්නෝර් කරන්න එපා. හරිද? මම කියන්නේ ඔයාලා ඉන්ඩස්ට්‍රි එකේදී නම් අනිවාර්යෙන් ඉන්ඩස්ට්‍රි ඔයාලා කෝඩ් කරනකොට ඩෙෆිනිට්ලි කමෙන්ට්ස් කියන දේ දාන්න වෙනවා. ඒක ඉන්ඩස්ට්‍රි එක මේන්ටේන් කරන මස්ට් කියන දෙයක්. හරිද? ඊට පස්සේ තව කාරණාවක් තියෙනවා අපිට ආවට ගියාට හැමතැනම මේ මොනවද කියන්නේ what we call comments දාන්න බෑ. හරිද? ඒක දානවා නම් අලුත් ලයින් එකක හොඳ ලස්සනට තමයි දාන්න වෙන්නේ. කෙනෙක්ට උවමනාවක් තියෙනවා නම් printf command එක මැද්දේ comment line එකක් දාන්න මෙන්න මේ වගේ එකක් something like this right මෙන්න මෙහෙම command එකක් දැම්මහම කවදාවත් ඔයාට ඒ කියන්නේ basically C language එකේ comment එකක් දාන්න පුළුවන් අලුත් line එකක හරි semicolon එකකට පස්සේ හරි විතරයි කියන්නේ උදාහරණයක් වශයෙන් මේ වගේ අලුත් මෙන්න මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් new line එකකට command එකක් add කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම printf මේ වගේ command එකක් තියෙනවා. ඒක මැද්දෙන් ඒක අතර මැද්දෙන් දාන්න බෑ. හැබැයි අපිට පුළුවන් semicolon එකෙන් පස්සේ command එක add කරන්න. හැබැයි කිසියම් වෙලාවක ඔයාට අතර මැද්දේ කියන්නේ printf command එකක් අතර මැද්දේ වගේ දාන්න බෑ. හරිද? මම ඔයාලට එක පෙන්නුවොත් දැන් මේක ප්‍රශ්නයක් නැහැ මෙයා රන් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ උඩ ලියලා තියෙනවා online C compiler so and so ඒක ඇවිල්ලා command එක. ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව රන් වෙනවා. right? අපි ඊට පස්සේ දාන්න උත්සාහ කරොත් random screen එක පේන්නේ.
Okay. Thank you. Okay, දැන් පේනවද? මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මුලින්ම තියෙනවා කහ පාට වගේ කලර් තැඹිලි පාට දුඹුරු පාට වගේ කලර් එකකින් online C compiler so and so කියලා මේක ඇවිල්ලා සාමාන්‍ය කමෙන්ට් එකක්. හරිද? මම ඒක රන් කරොත් එහෙම ඔයාලට පේනවා ඇති ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. hello world කියලා මේ printf command එක ඇතුලේ තියෙන ටික එකක් වෙන්නේ. හරිද? ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මම command එකක් මම comment එකක් add කරනවා. This is printf, right? يعني සාමාන්‍යයෙන් අපි කමෙන්ට් එකකට අපි දාන්නේ අපිට ඕනේ කැමති ඒවා නෙමෙයි මේක මේ යම් කිසි දැන් මේක මම printf කියන ලයින් එකකට මම කමාන්ඩ් එක දාන්නේ ඒක විස්තර කරන එකක් තමයි අපි දාන්නේ right එතකොට ඕන කෙනෙක් දන්නවා මේක තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ printf command එකකට අපි දාන්නේ නැහැ නමුත් ඔයගොල්ලෝ එක එක functions එහෙම ලියනකොට arrays හදනකොට මේ වගේ ඒවට දානවා මේ මොකද ඒවා කම්ප්ලෙක්ස් දේවල් නේ මේවා බොහොම සරල නිසා ඕන කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන්. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ටේබල් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න. ඒක වහින්න වගේ හදන්න right. So එතකොට අර ඒ වගේ කම්ප්ලෙක්ස් සිටුේෂන් වලදී තමයි අපි සාමාන්‍යයෙන් කමෙන්ට්ස් කියන එක ගොඩාක් පාවිච්චි කරන්නේ. ඒ අදාළ සිටුේෂන් එක අපි එක්ස්ප්ලেইন කරන්න උත්සාහ කරනවා. හරි? අපි ඊට පස්සේ බලමු මෙහෙම ඉන්ලයින් දැන් මේක ඇවිල්ලා මේ ලයින් එකත් එක්ක මේ ස්ටේට්මන්ට් එකත් එක්ක තමයි මේ කමෙන්ට් එක තියෙන්නේ. එතකොට අපි කියනවා මේ ලයින් එක ඇතුලේ. එහෙමනම් ඉන්ලයින් කියලා තමයි වචනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉන්ලයින් කමෙන්ට් එකක් දැම්මහම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා ඇති hello world කියන එක රන් වෙනවා. right? ඊට අමතර මම ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් පෙන්නුවා. දැන් ඉන්ලයින් උත් පුළුවන් නම් වාක්‍යයක් තුල දාන්නත් පුළුවන් නම් වාක්‍යයක් මොකක් හරි කීවර්ඩ් එකක් මැද්දේ දාන්න කියලා. මෙන්න මේ වගේ එකක්. බේසිකලි මම කරලා තියෙන්නේ මෙන්න මේම තියෙන කමාන්ඩ් එකේ PR print එකේ PR එක අතර මැද්දේ මම කමෙන්ට් එකක් දාලා තියෙනවා. හරි? හැබැයි මෙහෙම දැම්මට මෙයා කන්ෆියුස් වෙනවා. මොකද මෙයා මැෂින් එක හිතන්නේ PR කියලා එක කමාන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ කමෙන්ට් එකක් මම මේක ගණන් ගන්නෑ. intf කියලා එකක් තියෙනවා. කියලා තමයි මෙයා හිතන්නේ. මැෂින් එක හිතන්නේ. හරි? එතකොට අන්න ඒ කේස් එක නිසා අපිට කිසිම වෙලාවක කීබෝඩ් එකක් හරි මොකක් හරි දෙයක් මැද්දේ අපිට දාන්න බෑ printf command එක. ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න. right? So right? printf එකේදී sorry comments එකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන concept එක ඒකයි. හරිද? ඊළඟට දෙයක් තියෙනවා identifiers කියලා. identifiers කියලා කියන්නේ identify නේ යම් කිසි දෙයක් හඳුනා ගැනීම පිණිස පාවිච්චි කරන දෙයකට තමයි C language එකේ identifier එකක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ මොන අපි මොකටද මේ හඳුනා ගැනීමේ නම් පාවිච්චි කරන්නේ identifiers පාවිච්චි කරන්නේ variable එකක් function එකක් හෝ programmer ඒ කියන්නේ ඕගොල්ලෝ වගේ කෙනෙක් user define ඔයාලා නම් ඒ හදන්නේ මොකක් හරි item එකක් අන්න ඒව හඳුන්වන්න පාවිච්චි කරන නමට තමයි අපි කියන්නේ identifiers කියලා පැහැදිලිද basically නමක් මොකක් හරි දෙයක් හඳුන ගන්න තියෙන නමක් හරිද එතකොට මෙන්න මේ identifiers කියන දේ අපිට ආවට ගියාට දාන්න බෑ. හරිද? අපි සාමාන්‍යයෙන් C language එක හදලා තියෙන එක්කෙනා හදලා තියෙන්නේ ඔයාලා enter කරන whatever identifier එක capital A හරි capital A ඉඳන් simple Z දක්වා හෝ sorry capital A ඉඳන් capital Z දක්වා හෝ simple A ඉඳන් simple Z දක්වා හෝ underscore එකකින් විතරමයි මෙන්න මේ කියන identifiers පටන් ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ basically
මම ඕගොල්ලන්ට එක මෙතන ටයිප් කරොත් මට කැපිටල් A වලින් පටන් අරගෙන යම්කිසි නේම් එකක් දෙන්න පුළුවන්. ඔන්න ඒක වැලිඩ්. මට Z දක්වා තියෙන ඕනම එකකින්. හරි? ප්‍රශ්නයක් නැහැ මට දෙන්න පුළුවන්. ඊට පස්සේ සිම්පල් A එකෙන් පටන් අරගෙන දෙන ඒවත් පුළුවන්. Let's take like simple Z එක දෙන එකක් ගන්නත් පුළුවන්. ඒ ඔක්කොම වැලිඩ්. ඊට පස්සේ අන්ඩර්ස්කෝර් කියලා එකක් තියෙනවා. අන්ඩර්ස්කෝර් එකෙන් පටන් ගන්න ඒවත් වැලිඩ්. මෙන්න මේවෙන් බේසිකලි ඔයාලට පේන මේ ආරම්භ කරන ඔයාගේ නම ලියන්න ආරම්භ කරන ඩෙන්ටිෆයි එක ලියන්න ආරම්භ කරන වචනේ තමයි මේ මම කතා කරන්නේ. මෙන්න මෙතනින් මෙන්න මේ කොටසෙන් කියලා කියන්නේ starts with the letter A to Z, simple A to simple Z or an underscore. හරි? පටන් ගන්න එක තමයි මෙන්න මේ විදිහට වෙන්න ඕනි. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට පස්සේ ඔයාට කැමති අකුරක් කැමති ආයත ඕනනම් අන්ඩර්ස්කෝර්ස් 0 ඉඳන් 9 දක්වා ඔයාලට දාන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි ඔයා වේරියබල් එකක් මොකක් හරි ඩෙන්ටිෆයි එකක් ඩිෆයින් කරනවා නම් මෙන්න මේ වගේ මේක වැලිඩ් නෑ. This is not valid. Right? Okay, මෙහෙමයි. ඕගොල්ලෝ මේ එක්කෙනෙක් කියලා තියෙනවා unclear කියලා මම ඉඳාය කියන්නම්. හරිද? දැන් ඔයාලා identifiers ඒ කියන්නේ variable එකක් හරි function එකක් හරි user defined item එකක් හරි ඒකට කරන අඳුර ගන්න නමක් දෙනකොට ඒ නම ඔයාට ලියන්න පුළුවන් ආකාරයක් තියෙනවා. හරිද? C language එකේදී ඔයාට නම පටන් ගන්න පළවෙනි අකුර හෝ සංකේතය හෝ whatever දේ. හරි? capital A හරි capital A ඉඳන් කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ capital අක්ෂර ටික පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉංග්‍රීසි හෝඩියේ simple අකුරු ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකම පාවිච්චි කරන්න බැරි නම් underscore කියලා symbol එකක් තියෙනවා. underscore කියන symbol එකෙන් තමයි ඔයාගේ ඔය කියන identifiers පටන් ගන්න පුළුවන් වෙන්නේ. other than that ඒ කියන්නේ basically ඔයාට underscore එක හැරුණකොට තියෙන ඔය question mark එක semicolon එක ඒ වගේ කිසිම වෙන symbol එකක් ඔයාට පාවිච්චි කරන්න බෑ identifier එකක් ලියද්දී පටන් ගැනීමේ අක්ෂරය හැටියට. ඊට අමතරව ඔයාට 0 සිට 9 දක්වා තියෙන කිසිමම සංඛ්‍යාවක් පාවිච්චි කරන්නත් බෑ identifier එකක පළවෙනි අකුර හැටියට. හරිද? ඔයාගේ පළවෙනි අකුර identifier එක පළවෙනි අකුර අනිවාර්යයෙන් ඉංග්‍රීසි හෝඩියේ capital A to Z හරි simple A to Z හරි underscore කියන symbol එක විතරයි වෙන්න පුළුවන්. වෙන කිසිම දෙයක් ඔයාට පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කරොත් ඒක error එකක් දෙනවා. ඊට අමතරව දැන් මේ මම කතා කරේ පළවෙනි අකුර විතරයි. හරිද? හැබැයි පළවෙනි අකුරෙන් පස්සේ තව අපිට අකුරු දාන්න පුළුවන් නේ. ඒ අකුරු ඔයාට තව අන්ඩර්ස්කෝර් එකක් වෙන්න පුළුවන්. තව මොනවා හරි ඔයා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් හරි සිම්පල් හරි අක්ෂරයක් වෙන්න පුළුවන්. හෝ 0 සිට 9 දක්වා තියෙන ඕනෑම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඔය කියන දේවල් ටික විතරයි ඔයාට identifiers එකකදී ඔයාලා මතක තියාගන්න ඕනේ දේවල්. basically මොකකට හරි ඔයාලා නමක් දෙනකොට int x int test වගේ දෙයක් ඔයාලා දැන් මොකක් හරි variable එකකට හරි මොකක් හරි දෙයකට නමක් දෙනකොට මෙන්න මේ කියන rule එක ඔයාලා allow කරන්නේ. ඔයාලා මේකට ඒ syntax එකට අනුගත වෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් වෙන්නේ errors දෙනවා. හරිද? ඊට පස්සේ තව එකක් කියනවා C does not allow punctuation characters such as at, dollar and percentage within identifiers. ඒ කියන්නේ ඔයා යම්කිසි නමක් දෙන්න හදනකොට හරිද? උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ ටෙස්ට් කියන එක. දැන් මේ ටෙස්ට් කියන එක නම ගත්තාම මෙයා වැලිඩ්.
මොකද මෙයා පටන් අරන් තියෙන්නේ සිම්පල් T අකුරෙන්. ඒක මෙන්න මෙතන මම රතු කරලා මම බෝල්ඩ් කරන්නම්කෝ. බෝල්ඩ් කරලා තියෙන සෙක්ෂන් එකේ ඒකේ තියෙනවා පටන් ගන්න පුළුවන් අක්ෂරයක් කියලා. හැබැයි මම හිතමු මට මේ ටෙස්ට් එකත් එක්ක මට තව මොකක් හරි මෙයාව ස්පෙසිෆයි කරනවා. මේ ටෙස්ට් 1 වගේ something මට තව දාන්න. ඔහොම මම මගේ අයිඩෙන්ටිෆයි එක නම් කරන අතර මැද මම at sign එක හරි dollar sign එක හරි percentage mark එක හරි මෙන්න මේ වගේ තියෙන basically මෙතන මේ කියන්නේ underscore කියන symbol එක නොවන වෙනත් ඕනෑම විරාම ලක්ෂණයක් පාවිච්චි කරන්න බෑ ඔයාට ඔයාගේ identifier එක ඇතුලේ. ඒකට නම දෙනකොට underscore විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට එතනින් එහාට තියෙන විශේෂ මේ විරාම ලක්ෂණ ටික ඔයාට පාවිච්චි කරන්න බෑ මොනෑම විදිහකටවත්. මෙහෙම ඔයා නමක් දෙන්න උත්සාහ කරොත් ඒක කෙලින්ම not valid. හරිද? අනිත් කාරණාව තමයි මේ identifiers වලදී ඔයගොල්ලෝ අහලා ඇති යම්කිසි දෙයක් case sensitive කියන. කවුරු හරි දන්නවද case sensitive කියන්නේ මොකක්ද කියන්නේ? any volunteer? chat එකත් okay, mic එකත් okay. case sensitive කියන්නේ මොකක්ද? capital simple වෙන වෙනම. හරියට හරි exactly. case sensitive කියලා කියන්නේ capital simple කියන එක. basically මෙතන මේ sensitive කියන වචන ඔයගොල්ලෝ දන්නවනේ සංවේදී කියන එකනේ. case කියන මෙතනින් අදහස් කරන්නේ අපි capital එකට කියනවා upper case කියලා. lower case කියනවා simple අකුරු වලට. එතකොට ඔන්න ඔය කියන cases දෙකට sensitive මෙන්න මේ කියන C language එක. ඒ කියන්නේ simple O අකුරයි capital O අකුරයි අපේ අපේ මැෂින් එක C language එකේදී අඳුරගන්නේ වෙන වෙනම දෙකක් හැටියට. පැහැදිලිද? එතකොට මම ඒක ඔයාලට එක්ස්ප්ලেইন කරන්න තමයි මේ C කියන්නේ case sensitive language එකක් කියන එකට මම ලිව්වොත් capital වලින් O වලියලා T අකුර විතරක් capital කරලා ඉතුරු මේ time කියන මේ වචනේ ඉතුරු ටික මම simple ලියලා මෙහෙම මම ඕන එක variable එකක් එක identifier එකක් හදාගන්න. over time. තව කෙනෙක්ට පුළුවන් මටම පුළුවන් capital O පාවිච්චි කරන්න මේ simple O වෙනුවට. basically මම මගේ අර මේකේ තිබුණ lower case එක මෙතන මම upper case කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මම එකම වචනේ ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි ගත්තොත් එකම වචනේ තියෙන්නේ මේ එකම වචනේ තියෙන්නේ. එතකොට හැබැයි case sensitive නිසා අපේ කම්පියුටර් එක අඳුරගන්නේ මේ පළවෙනි විදිහට තියෙන ඕවර්ටයිම් එකයි දෙවෙනි විදිහට තියෙන ඕවර්ටයිම් එකයි එකිනෙකට වෙනස් නම් දෙකක් හැටියට. ඒක පැහැදිලිද? දැන් ඔයාලා මම මේ කිව්වට විශ්වාස කරන්න එපා. හරිද? මේවා කළා බලන්න. ඔයාලට මොනවාද මැෂින් එකේ ඇතිනේ කෝඩ් බ්ලොක්ස් හරි dev C++ හරි මොනවා හරි ඔයාලගේ කම්පයිල් එකක් ඇති. කම්පයිල් එකක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඔයාලට දාගන්න පුළුවන් මේ ඔන්ලයින් මොන තරම් කම්පයිලර්ස් තියෙනවා. try කරලා බලන්න මේ මෙන්න මේ මම කියපු ඒවට අමතරව අමතරව ඔයාලට මෙන්න මේ තියනවාද කියලා පොඩ්ඩක් බලන්න. මේ errors එන්නේ කොයි වගේද කොහොමද errors එන්නේ මොනවද හරියට මේවා වෙන්නේ කියලා try කරලා බලන්න. හරිද? ඊට පස්සේ දැන් මම මේ ඔයාලට මේ අර ඒ කියපු summary තමයි මම මෙතන මේ පෙන්නන්නේ. මට මේකක් variable එකක් define කරන්න පුළුවන්.
මට variable එකක් define කරන්න පුළුවන් simple අකුරකින් පටන් අරගෙන ඉතුරු ඔක්කොම simple අකුරුම පාවිච්චි කර. මේකත් එහෙම. Zara කියන එක. ABC කියන එකත් එහෙම. ඊට පස්සේ මම ගත්තොත් move name කියන එක. ඒකේ move කියන ටික simple වලින් ගිහලා underscore එකක් පාවිච්චි කරලා ඉතුරු ටික මම ලියලා තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නෑ බලන්න. ඊට පස්සේ A_123 කියන එකත් එහෙමයි. ඊට පස්සේ my name 50 කියන එකත් එහෙම. ඊට පස්සේ underscore වලින් පටන් අරන් මම simple අකුරු ටිකකින් identifier name එකක් දාලා තියෙනවා. ඒකත් පුළුවන්. ඊට පස්සේ just simple අකුරකින් මම පටන් අරන් දෙන ඒකත් පුළුවන්. ඊට පස්සේ මම අකුරුයි නම්බරුයි කලවම් කර කර පාවිච්චි කරලා තියෙනවා. හැබැයි පටන් ගැනීමේ අක්ෂරය හැම වෙලෙම මේ letter එක ඉංග්‍රීසි හොඩි අකුරක් නම්බර එකක් නෙමෙයි. ඒකත් බලන්න. ඊට පස්සේ red val කියලා මම කරලා තියෙන්නේ mix විදිහට මම පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ ඔයාලට ගොඩාක් identifiers තියෙනවා valid විදිහට ලියා ගන්න පුළුවන්. හරි? ඔයගොල්ලෝ මේ කියන rules එක බලලා නිකන් try කරලා බලන්න මොනවද පුළුවන් මොනවද බැරි කියලා. හරිද? ඊට පස්සේ ඊළඟට තියෙන දේ තමයි keywords. හරිද? මෙන්න මේ keywords කියන එක ගත්තහම හරිම සරලයි. ඔයාලා දන්නවා ඔයාලා ඉගෙන ගන්න කියන ඔයගොල්ලන්ට මතක ඇති සමහරවිට printf වගේ ඒවා ඊළඟට if integer int else void while මේවා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. for ඒ වගේ right? එතකොට අන්න ඕ වගේ වචන ගත්තහම ඒවා ඇවිල්ලා C language එකේ already හදලා already පාවිච්චි කරලා තියෙන නම් හරිද? ඒක තමයි කියන්නේ reserved words in C. මේක already book වෙලා. මේ වචනේ ඔයාලට මේ පල්ලෙහා වචන ටික ඔයාලට පාවිච්චි කරන්න බෑ. හරිද? පාවිච්චි කරන්න බෑ කියන්නේ basically ඔයාලට ඔයාගේ identifier වලට කිසිම විදියකින් මේ පල්ලෙහා තියෙන වචන පාවිච්චි කරන්න බෑ. variable එකක් හරි function හරි මොකක් හරි නමක් හැටියට. හරිද? එහෙම කරපු ගම ඔයා ඒක auto කියලා නිකන් ගහපු ගම ඔයා ඒ machine එකේ හිතන්න computer එකේ හිතන්න මොකද C language එකේ already පාවිච්චි කරලානේ මේ නම් ටික. මේ ඒ වචනයක් කියලා තමයි මෙයා හිතන්නේ. පැහැදිලිද? එහෙනම් keywords කියලා කියන්නේ C language එකේ already reserve වෙලා තියෙන වචන set එකකට. හරිද? keywords වලත් එච්චරයි identify තරමත් ඒක අමාරු නෑ මේ වචන set එකක් තියෙනවා අපිට පාවිච්චි කරන්න බෑ මොකද ඒක already අරගෙන තියෙන කියන එක තමයි ඔයාලා ඔලුවට තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අනිත් කාරණාව තමයි white spaces කියන එක. හරිද? white spaces කියලා කියන්නේ ඒක C වලට විතරක් සීමා වන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා pseudocodes. pseudocodes වලත් මම ඔයාලට කිව්වනේ අර දියැලක් වගේ පඩි පෙලක් වගේ ලස්සනට ඇතුළට අරගෙන ලියන්න කියලා. එතකොට clean අපිට පේනවා. ඒකත් ඇත්තටම වෙලා තියෙන ඒකෙත් පාවිච්චි කරලා තියෙන මේ spaces කියන එක තමයි තියෙන්නේ. ඕක ගියාම ඔයගොල්ලෝ Java වගේ language එකක හරි Java අමතක කරන්නකො. ඔයගොල්ලෝ මේ හෙට අනිත් SQL කරනවා. ඒකෙත් එහෙම white spaces කියලා දෙයක් තියෙනවා. හරිද? white spaces කියලා කියන්නේ C language එකේදී basically spaces his ඉඩට කියන එක තමයි කියන්නේ අකුරු දෙකක් හරි යම් කිසි keyword හරි මොනවා හරි අපි ලියන දේවල් තියෙනවනේ අපේ code එකේ ඒ දෙකක් වෙන් කරලා මැද්දෙන් තියෙනවනේ his ඉඩක් අන්න ඒකට තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් white space කියලා. හරිද? ඊට පස්සේ මම මෙතන එකක් වාක්‍යයක් කියලා තියෙනවා a line containing only white spaces possibly with a comment is known as blank line and C compiler totally ignores it. හරිද? ඔයගොල්ලන්ට මගේ white board එක පේනවද? නැත්නම් දෙකම පේනවද?
white board එක විතරයි. white board එක විතරයි. ඒක හොඳයි. ඕකේ මම දැන් මේ මගේ site එකේ content එක copy paste කරනවා. okay white board එකනේ පේනවා ඇත්තේ ඔයාලට නේද? මම පළවෙනි line එක ගත්තොත් ඒ කියන්නේ a line containing only white spaces possibly with a comment is known as a blank line and C compiler totally ignores it. ඒ කියන්නේ මම ගත්තොත් මගේ code එකක අපි හිතමු int main කියලා තියෙනවා. හරි? අපි හිතමු ඊට පස්සේ තියෙනවා ඔන්න comment එකක් ගමු. sorry මෙහෙම තියෙනවා. අපි ඊට පස්සේ හිතමු printf command එකක් තියෙනවා something like this. right? මේකෙදි මෙයා කියනවා a line containing only white spaces. හරි? බස් මම ඕනනම් අපි හිතමු මම මෙන්න මෙහෙම ස්පේස් එකකුත් තියලා තියෙනවා මේ කමෙන්ට් එකයි printf එකයි අතර. a line containing only white spaces. white space විතරනේ මෙතන කිසිම මම අකුරක් මෙතන මම පාවිච්චි කරලා නැහැ. පැහැදිලිද? කමෙන්ට් එකයි printf එකයි command එක අතර මැද්දේ මෙන්න මේ කොටසට මම මේ කොටසේ මුකුත් පාවිච්චි කරලා නැහැ. හරිද? අන්න ඒ වගේ වෙලාවක තනිකර තියෙන හිස් ඉඩක් විතරයිනේ. ඒ කියන්නේ white spaces. හරිද? මෙහෙම තනිකරම තියෙන්නේ white spaces නම් අපි C language එකේදී කියනවා මේ ඇවිල්ලා හිස් line එකක් එවත් blank line එකක් කියලා. පැහැදිලිද? මුකුත්ම නැතුව මේ new line එකක් තියෙනවා නම් අලුත් line එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා මුකුත්ම ලියලා නැහැ. ඒකට අපි කියනවා blank line එකක් කියලා. C compile එක හිස් ඉඩවල ගණන් ගන්න blank line ගණන් ගන්නවත් නැහැ. එයාට ඉක්ුණ කරනවා. හරිද? ඊට පස්සේ තවත් සමහර වෙලාවට තියෙන්න පුළුවන් මම මෙතන මේ කමෙන්ට් එකක් ලියලා තියෙනවා. මේ මම දැන් රවුන්ඩ් කරා. අන්න ඒක ගත්තාම ඒක ඇවිල්ලා එතනදි වෙලා තියෙන්නේ මම කමෙන්ට් එකක් තමයි පාවිච්චි කරලා තියෙන කමෙන්ට් එක විතරමයි තියෙන්නේ වෙන කිසිම කම්පයිල් කරන්න පුළුවන් ලෙවල් එකේ ස්ටේට්මන්ට් එකක් ඔය printf වගේ කමාන්ඩ් එකක් මම ලියලා නැහැ. ඒ වෙලාවටත් C machine එක එයා ගණන් ගන්නේ නැහැ. මේකත් මට කම්පයිල් කරන්න දෙයක් නැහැ කියලා ඉග්නෝර් කරනවා. පැහැදිලිද? ඊට පස්සේ මම C language එකට අපි C language එක පැත්තෙන් කතා කරොත් එහෙම C language එකේදී අපිට තව ගොඩක් එක දේවල් තියෙනවා. White spaces is the term used in C. Describe blanks. අර මම කිව්වා white spaces නේ. ඉඩක් ගැන තමයි මේ කතා කරන්නේ. ඔය space එක අපි ගත්තොත් එහෙම මම මෙහෙම කියන්නේ දැන් something like we'll say
something like this, right? ඔයගොල්ලෝ මේ හැමදේම පසු කාලේ ඉගෙන ගන්න. මේකෙදි ඔයාලට පේනවා ඇති මේ int main කියන එකේ සංගල වරහන් දෙකට ඇතුලෙන් තමයි මේ කියන comments printed if එකේ සංගල වරහන් දෙක තියෙන්නේ. ඊට පස්සේ තවත් ඇතුලට ගිහින් තමයි if එකේට අදාළ printf command එක තියෙන්නේ. ඒකෙදි කරලා තියෙන්නේ මෙයා පාවිච්චි කරලා තියෙනවා තවත් අර මං කිව්වා වගේ blank line එකක් වගේ තියෙන තවත් white space එකක්. ඒක ඇවිල්ලා ඔයාලට පේනවා ඇති අර මම පාවිච්චි කරන්නේ මේ ස්පේස් එක ගන්න ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන tab කියන බටන් එක. ඔයගොල්ලෝ Word document එක tab එකේ ගුවත් වෙන්නේ මොකක්ද? එයා අපි single space bar එකෙන් ඔබන space එකට වඩා 8 ගුණයක් විශාල. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් space bar එකෙන් 8 පාරක් press කරාම එන ඉඩ ප්‍රමාණය මෙයා ඇතුළට යනවා. ඒකට තමයි අපි tab එකක් කියන්නේ. ඔය C language එකේ tab කියන එකත් white space එකක් හැටියට හඳුන්වනවා. ඊට පස්සේ ඔගොල්ලෝ by the time ඔගොල්ලෝ ඉගෙන ගන්නවා new line character කියන එකත් ඒ new line character එක මෙයා consider කරන්නේ අලුත් white space එකක් හැටියට. ඊට අමතරව සමහර වෙලාවට අපේ statements තියෙනවා. විවිධාකාර statements තියෙනවා. මෙන්න මේ කියන statements දැන් උදාහරණයක් වශයෙන් මම ගත්තොත් මෙතන ඔයාලට පේනවා ඇති int main කියලා එකක්. හරිද? මෙතන මේ int main කියන එක ගත්තාම int හිඩසක් එක්ක තමයි main කියන වචනේ මම ලියලා තියෙන්නේ. මෙතකොට මම දන්නවා int කියන්නේ එක වචනයක් main කියන්නේ තව වචනයක් මේකේ අතරමැද තියෙන space එකෙන් තමයි මේ දෙක වචන දෙකක් කියලා මම අඳුරගන්නේ. හරිද? අන්න ඔහම වචන දෙකක් අතරමැද යම්කිසි space එකක් තියෙනවා නම් අපි ඒවත් consider කරන්නේ මෙන්න මේ කියන white space කාණ්ඩය යටතේ. හරිද? ඒක තමයි basically white space වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. ඔයාලගේ ඔළුවට දාගන්න ඕනි දේ තමයි white space එකක් තිබුණාම ඒක machine එක ගණන් ගන්නේ නැහැ, ignore කරනවා. space bar එකෙන් space bar එක වගේ 8 ගුණයක් විශාල white space එකකට අපි කියනවා tabs කියලා. ඊට පස්සේ ඔයාලගේ code එකේ වචන දෙකක් අතර වෙනස කම්පියුටරේ සහ අපි අඳුරගන්නේ වචන දෙක අතර අපි ඉඩක් තියෙන හැම වෙලෙම සිංහල භාෂාවේ හරි ඉංග්‍රීසි වල හරි ලියන්නේ. ඕක තියෙන්නේ ඒකත් ඇවිල්ලා white space එකක් හැටියට තමයි ඔයාලා ඔළුවට ගන්න ඕනේ කාරණා ටික. හරිද? okay. ඊළඟට මේක තමයි white spaces කියලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා C language එකේ තියෙනවා data types. හරිද? data types ගත්තාම විවිධාකාර data types අපි ගාව තියෙනවා. හරිද? මේ data types වලදී basically වෙන්නේ අපි අපේ program එකේ පාවිච්චි කරන එක දත්ත තියෙනවා information තියෙනවානේ නමක් වෙන්න පුළුවන් වයසක් වෙන්න පුළුවන් x වලට තියෙන අගයක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ ඒවට අපි කියනවා විචල්ය කියලා variables. මෙන්න මේ කියන්නේ variables අපි අපේ මේ code එකේ ලියනකොට අපි කියන්න ඕනි machine එකට age එක ඇවිල්ලා ධන නිකිල. එහෙම නැත්නම් integer එක. ඇඩ්‍රස් එක ගත්තාම මේකේ ඇවිල්ලා ඉලක්කමුත් තියෙනවා අකුරුත් තියෙනවා. අන්න ඒ වගේ අපි උත්සාහ කරනවා අපේ variable එකේ අපේ data වල තියෙන values වල ස්වභාවය අනුව අපේ variable එකේ type එක මෙන්න මේකයි කියලා data type එකක් අපි කියන්න උත්සාහ කරනවා. හරිද? මෙහෙම දැන් අපි C language එකේදී data types විවිධාකාර ಜಾති තියෙනවා මම කිව්වා වගේ integer වගේ වෙන set එකක් තියෙනවා. මේ එකිනෙකට අපි ගත්තාම එක එක data types තියෙනවා. මේ data types අපි define කරාට පස්සේ අපේ code එකේදී ඕගොල්ලෝ operating system පාඩම ඉගෙන ගන්න මම හිතන්නේ ඉගෙන ගත්තා හෝ ඉගෙන ගන්නවා ඇති. ඒකෙදී ඕගොල්ලෝ සමහරට ඉගෙනගෙන ඇති
අපි මොකක් හරි දෙයක් විශේෂයෙන් ඔය මේ යම්කිසි කමාන්ඩ් එකක් අපි ලැන්ග්වේජ් එකකින් ලිව්වට පස්සේ ඒක ඇවිල්ලා අපේ කම්පියුටරේ ස්ටෝර් මේ ප්‍රොසෙස් කරද්දී අපේ තියෙන මෙමරි තියෙනනේ මෙමරි වලින් යම්කිසි ඉඩ ප්‍රමාණයක් ගන්න. මෙන්න මේ ඉඩ ප්‍රමාණයත් වෙනස් වෙනවා data type එකෙන් data type එකට. ඔයගොල්ලෝ නිකන් හොල්මන් වගේ ඇති but මම gradually ඔයාලට ඒක කියලා දෙන්නම්. හරිද? අපි C වල ගොඩක් types ಜಾති එක ಜಾති තියෙනවා. පළවෙනි එක තමයි basic type කියලා. basic type එකේදී වෙන්නේ ඔයාගේ ඒ ಜಾතියේ තියෙන ඒවට යම්කිසි mathematical operations කරන්න පුළුවන්. يعني ගණිත කර්ම පාවිච්චි කරන්න පුළුවන් ඒ ಜಾතියේ තියෙන data types වලට. commonly තියෙන්නේ integer නිකිල සංඛ්‍යා ඊට පස්සේ floating point කියලා කියන දශම සංඛ්‍යා මේ දෙක ඔයගොල්ලෝ දන්නවනේ ඉලක්කම් නේම ඉලක්කම් වලට අපිට ගණිත කර්ම දාන එක ලොකු කතන්දරයක් නෙමෙයි. ඒක තමයි මෙතන මේ basic type කියලා තියෙන්නේ. මේවා just theory විතරයි. හරිද? ඊට පස්සේ තව જાතියක් තියෙනවා enumerated types කියලා. ඒකත් arithmetic type එකනේ. mathematical operations පාවිච්චි දාන්න පුළුවන්. නමුත් ඒක විශේෂ දේවල් ටිකක් තියෙනවා කන්සිඩර් කරන්න. ඔයගොල්ලෝ මේවා just අමතක කරගන්න. කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා මේ වචන ටික විතරක් ඔයාලා ඔළුවට දාගන්න එච්චරයි වෙන්න ඕනි. ඔයාලට මතක තියාගන්න ඕනි. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන දේවල් ටික මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ තව එකක් තියෙනවා void කියලා වචනය. void කියලා type එකක්. void එකේදී කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ void කියන වචනේ තේරුම ගත්තාම එපා කියන අදහස තමයි. එපා රිජෙක්ට් කරන්න. ඕක තමයි අදහස. එතකොට void කියන එකේදී ඇත්තටම void type එකේදී වෙන්නේ එයා කියනවා අපේ අපි ගාව කිසිම value එකක් නැහැ කියන එක තමයි කියන්නේ no value is available කියන command එක අපිට කියන්න ඕන නම් කාට හරි void කියන type එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ derived type කියලා જાතියකුත් තියෙනවා. ඒකෙදි තමයි ඕගොල්ලෝ අර අන්තිමම කොටස් වලදී ඕගොල්ලෝ ඉගෙන ගනිද්දී C language එකේදී pointers, arrays ඒ වගේ දේවල් ටිකක් structure, union, function ඒව ඇවිල්ලා derived type කියන්නේ. හරිද? මෙහෙම just ටිකක් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඔය වචන වලට බය වෙන්න එපා. ඔය වචන වලට බය වෙනවා කියලා හිතලා තමයි මම මෙහෙම දේවල් තියෙනවා කියලා උගන්වන්න try කරන්නේ. හරිද? just okay. මම කලින් කිව්වා අපේ sorry මොනවද කියන්නේ? C language එකේ විවිධ data types තියෙනවා. ඒකේ තියෙනවා જાතියක් integer කියලා. integer කියලා කියන්නේ සාමාන්‍යයෙන් පූර්ණ සංඛ්‍යා වගේ අදහසක්. හරිද? එතකොට මම තව කිව්වා මේ මොනවා හරි data type එකක් අපේ RAM එකේ අත්පත් කරගන්න ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ එක එක data type එකට උපරිම අගයකුයි අවම අගයකුයි තියෙනවා. හරිද? අන්න ඒ කියන විස්තර ටික තමයි integer නම් අපි පාවිච්චි කරන්නේ integer යටතේ ගොඩාක් ಜಾති තියෙනවා. හරිද? එතකොට ඒ එක එක ඒවා ඉඩ ප්‍රමාණය තියෙනවා ඊට පස්සේ උපරිම අගය සහ අවම අගය තියෙනවා. ඒක තමයි මේ ටේබල් එකෙන් තියෙන්නේ. ඕගොල්ලොන්ට මේක ලොකුවටම ඕනි වෙන්නේ නැහැ. මොකද අර ඔයගොල්ලෝ එච්චර ඇඩ්වාන්ස් ලෙවල් එකට ප්‍රෝග්‍රෑම් කරන්න දැන් උදාහරණයක් වශයෙන් මම උනත් පාවිච්චි කළා නෑ අන්සයින් ටයිප් එකේ දේවල් ටික. හරි? දැන් හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ටික මම හයිලයිට් කරන්න ගියා. මතක තියාගන්න ඕනේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මට කියන්න පුළුවන් ටික තමයි මෙන්න මෙතන int කියලා එකක් තියෙනවා. හරිද? දැන් එතකොට ඔයාට මොකක් හරි variable එකක් දුන්නොත් ඊට short කියලා එකක් තියෙනවා. long කියලා එකක් තියෙනවා. මම මේ bold කරන තුන තමයි ගොඩක් important වෙන්නේ. මොකද අනිත් ඒවා සාමාන්‍යයෙන් හරිම මේ rare cases තමයි තියෙන්නේ. දැන් මම ගත්තොත් එන්නේ integer කියන එක. integer එකේදී වෙන්නේ මම මට යම්කිසි value එකක් මගේ program එකේ process කරවන්න ඕනි. ඒකේ උපරිම අගය සහ අවම අගය මම කියන්නේ මට හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්නේ
දැන් C language එක හදපු එක්කෙනා මේ integer කියන එකට දීලා තියෙන memory ඉඩ ප්‍රමාණය තමයි 2 ඉඳන් උපරිම bytes 4යි. හරිද? byte එකකට bits කීයක් තියෙනවද කියලා අර calculation එකක් තියෙනවා 8ක් තියෙනවා. so දැන් මම මෙතන 2 byte කියන එකෙන් ඇත්තටම indicate කරන්න මම ඒක side එකකින් ඔයාලට ලිව්වොත් okay text box එක 2 byte equals වෙනවා කීයකද 16 bits වලට right එතකොට මම integer කියන data type එකේ 2 byte හරි 4 byte නේ මට තියෙන්නේ දැන් මම 2 byte එක තමයි මම මගේ මේ මට ඕනේ වෙන්නේ ඒ කියන්නේ basically එතකොට මට sorry 2 to the power 16 ප්‍රමාණයක් දක්වා මගේ data එක ලොකු වෙන්න පුළුවන්. ඒ කියන්නේ basically මම මෙතනදී දෙකේ 16 වෙනි බලය ඇවිල්ලා මෙන්න මේ වගේ වැලියු එකක්. හරි ඇත්තට මෙතන මේක 8. දෙකේ 16 කියන්නේ 32768. හරිද? ඊට පස්සේ දැන් ඒක තමයි මට යන්න පුළුවන් integer වල 2 byte එකේදී උපරිම දුර යන්න පුළුවන් උපරිම අගය මේක. ඒ කියන්නේ මට 0 ඉඳන් 32700 sorry මෙතන මම මේ කතා කරන්නේ එකේ ඉඳන් තමයි මේක යන්නේ. මොකද number 1 කියන එක 2 to the power 1 කියන්නේ එක නෙවෙයි 2 to the power 0 කියන්නේ අගේ එක මේ මෙන්න මේ range එක දක්වා මට values input මේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට basically එකේ ඉඳන් 32767 දක්වා මට මගේ variable එකේ උපරිම අග මේ දක්වා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති ඒ same value එකම මම ඍණ දක්වා යවලා තියෙනවා. ඒකට හේතුව මෙතන මම කියලා නැහැ මේක sign එක අදාළද නැද්දද කියන එක. يعني කලින් ඒව නම් unsigned කියලා තියෙනවා. දැන් unsigned කිව්වහම ඔයාලට පේනවා ඇති මේකේ values තියෙන ධන විතරයි. මේකේ මේක unsigned එකේදී වෙන්නේ ඒක. දැන් integer ගත්තාම integer එකත් කිසිම මේ ඒ කියන්නේ ඒකේ අපි ඍණ සහ ධනාගයන් කියන දෙකම භාවිතා කරන නිසා තමයි මේ ඍණාගයකුත් ධනාගයකුත් අපිට තියෙන්නේ. හරිද? basically ඕගොල්ලොන්ට මේ එක එක ඔයාලට variables එන්න පුළුවන් define කරන්න. හරිද? දැන් අපි හිතමුකෝ ඔයාට යම්කිසි ඉලක්කමක් අපිට තියෙනවා x කියන value එකක් තියෙනවා. x කියන value එකට ඔයාට ඕනි නිකන් අපි හිතමුකෝ මෙන්න මේ වගේ value එකක් store කරන්න. ඒ වගේ value එකක් ඔයාට store කරන්න කියලා කිව්වොත් මේ value එක ඇවිල්ලා මේ දීලා තියෙන range වලින් මොනවටද valid වෙන්නේ කියලා බලලා ඔයාට පුළුවන් ඒකට අදාළ එකක් පාවිච්චි කරන්න. දැන් ඔයාලා definitely පේනවා ඇති මට short කියන එක පාවිච්චි කරන්න බෑ. මොකද ඒක උපරිම වෙන 32000 ගානකට. හැබැයි මේක ඊට වඩා ගොඩක් ලොකු වගේකට ගිහින් තියෙනවා. එක්ක integer පාවිච්චි කරනවා. එහෙම නැත්නම් long පාවිච්චි කරන්න වෙනවා. පැහැදිලිද? අන්න ඒකට තමයි මේ ඔයාලා දැනගන්න ඕනි. ඔයා ගන්න ඕනි data type එකේ එක්ක size එක එහෙම නැත්නම් අඩු ගානේ value range එක අරකට tally වෙන්න ඕන. ඒක තමයි basically මෙතනදී يعني මම මේ table එක දාන්න හේතු උනේ ඒකයි. අර ඕගොල්ලෝ يعني සාමාන්‍යයෙන් අපිට ඒක integer කියන දෙයින් කරගන්න පුළුවන් හේතුව අපිට ලොකු values අපි පාවිච්චි කරන්නේ නැති නිසා පොඩි programs නිසා අපි මේ සාමාන්‍යයෙන් අපි හදන්නේ. ඒ නිසා එච්චර issue එකක් වෙන්නේ නැහැ. නමුත් when it comes to the industrial level projects මේ වගේ ලොකු දේවල් වලට ඔයාලට සමහරට මේ වෙන්න move වෙන්න වෙයි. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මතක නැත්තම් මේ integer හරි short හරි whatever දෙක size එක හොයාගන්න ඔයාලට C වල define ගැන හදලා දීපු
ෆන්ක්ෂන් එකක් තියෙනවා size of operator කියලා තමයි අපි ඒකට කියන්නේ. ඔයාලට size of කියන keyword එකත් එක්ක sorry ඔයාගේ අදාළ type එකේ නම දුන්නාම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ data type එකේ ප්‍රමාණය කොච්චරයිද කියලා. right? ඔයගොල්ලෝ ගාව දැන් compilers තියෙනවා නම් you can try by yourself. මම මේක මම ගහලා පෙන්නුවොත් so මම මේක try කරන්නේ integer කියන data type එකේ size එක කොහොමද කියලා බලා ගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මම කලින් table එකට ගියොත් එහෙම මෙතනදී integer වලට තියෙනවා bytes 2 හෝ 4 තමයි මගේ අගය මේ පොතේ හැටි. මේ size of operator එකෙන් අපිට size එක දෙන්නේ bytes ප්‍රමාණයට. දැන් මෙතන මම bit වලින් නෙමෙයි එකක්වත් දීලා තියෙන්නේ ඔක්කොම bytes වලින් දීලා තිනවා වගේ ඒ වගේ තමයි මේක දෙන්නේ ඒ විදිහට. මම run කරොත් hello storage size for int කියන එක මට bytes 4ක් කියලා දීලා තියෙනවා. so මෙතන byte 4 කියන එක තියෙනවා. يعني මෙතන මම default ගත්තාම C compiler එකක් හැම වෙලෙම int කියලා තිබුණාම එයා default ගන්නේ 4 bytes size එකට ඔයාගේ memory ඔයාගේ variable එකට ඉඩක් හදලා දෙන එක තමයි වෙන්නේ. ඔයාලට ඕනම data type එකකට මෙන්න මේ විදිහට size of කියලා brackets open කරලා data type එක යවුවාම ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ variable එකේ size එක. ඊළඟට ඒ වගේම තමයි floating point types කියලා දෙයක් තියෙනවා. floating point කියලා කියන්නේ දශම සංඛ්‍යා එක්ක. හරිද? එතකොට ඕගොල්ලෝ අර මේවා ඇවිල්ලා පූර්ණ සංඛ්‍යාන් ඒ වගේ floating කියන්නේ දශමත් එක්ක තියෙන ඒවයිදී float double long double කියලා තියෙනවා. මේකෙදි ඔයාලට පේනවා ඇති අරවට වඩා ටිකක් ලොකු storage size ටිකක් තමයි අපිට තියෙන 10 bytes වගේ යනවා. ඊට පස්සේ මෙතන මේ දීලා තියෙන්නේ 4 byte නම් යන්න පුළුවන් උපරිම value එක. මේ value එක ඇවිල්ලා 1.2 e කියන එකෙන් අදහස් කරන්නේ exponent කියන එක. ඒක ඇවිල්ලා mathematical notation එකක්. so එච්චර ලොකුවට worry වෙන්න ඕනේ නැහැ. මේ data එහෙම මතක තියාගන්න ඕනෙත් නැහැ. නමුත් අර ඔයගොල්ලෝ අවධානයට ගන්න ඕනේ point එක තමයි ඔයාට මොකක් හරි variable එකක් වගේ තියෙනවා. ඒකේ ඔයාට දශම ස්ථාන 6ක් දක්වා පෙන්වන්න පුළුවන් සරල float වලින්. හැබැයි අපි හිතමු ඔයාට දශම ස්ථාන 15ක් වගේ දෙයක් පෙන්න ගන්න ඕන නම් double තමයි පාවිච්චි කරන්නේ. ඒකට තමයි මෙන්න මෙතන මම දීලා තියෙන number of decimal places කියන එක. ඔයාලගේ data type එක අනුව ඔයාලගේ අවශ්‍යතාවය අනුව මෙන්න මේ තුනෙන් මොකටද යන්නේ කියන එක ඔයාලට හිතා ගන්න පුළුවන්. හරිද? ගොඩාක් වෙලාවට float වලින් shape කරගන්න පුළුවන්. මොකද මේ පොඩි programs තමයි අපි ලියන්නේ. ඒ නිසා. ඊට පස්සේ තව තියෙනවා void type කියලා එකක්. ඒකෙදි basically මම කිව්වා void කියන එකෙන් අදහස් කරන්නේ කිසිම අගයක් මාගාව නැහැ කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. අපිට මේ void කියන type එක අපේ function එකකට දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ function එක run වෙලා ඉවරනාට පස්සේ කිසිම value එකක් මම දෙන්නේ නැහැ. ඒක තමයි void. void දැන් මම ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අපි function එක ලියන්නේ int main කියලා. මම void main කියලා function එක ලියුවොත් ඒකෙන් අදහස් කරන්නේ මම කිසිම value එකක් return කරන්නේ නැහැ කියන අදහස. ඊට පස්සේ arguments වලටත් තියෙනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්නවා argument කියන වචනේ ඉගෙන ගන්න වෙලාවට මම මේක ඕගොල්ලන්ට cover කරන්නේ. ඊට pointers වලත් void කියලා දෙයක් තියෙනවා. හරිද? just ඒවා share කරන්න. okay student කෙනෙක් අහනවා floating point එක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. දැන් මෙහෙමනේ integer කියලා කියන්නේ මේ පූර්ණ සංඛ්‍යා. හරිද? floating point කියන එකෙන් අදහස් කරන්නේ දශම සංඛ්‍යා කියන එක. එතකොට දශම සංඛ්‍යා කියන එක ගත්තහම
ඔයාලට එක එක variables දශම සංඛ්‍යා එක්ක පාවිච්චි කරන ඒවා තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා මොන විදිහේ මේ දශම සංඛ්‍යාවක්ද ඔයා ඩිෆයින් කරන්න කියන එකට තමයි මෙන්න මේ කියන floating point types තියෙන්නේ. C language එකේ float, double සහ long double කියලා තුනක් තියෙනවා. ඒවැ sizes 4, 8, 10 කියලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් integer type එකට වඩා විශාලයි. ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම float කියලා කියන්නේ 4 bytes නම් storage එකේ size එක ඒ කියන්නේ 2 to the 8 වරක් 4 32 the yeah 8 වරක් 4 32 කියන්නේ දෙකේ 32 වෙනි බලයට අදාළ ප්‍රමාණයකට මට range එක හදා ගන්න පුළුවන්. හරිද මේ value එක දීලා තියෙනවා මේ අගය ගොඩක් විශාලයි දෙකේ 32 කියන්නේ එන ලොකු අගයක්. ඒ නිසා තමයි මේ e කියන value එකත් එක්ක දීලා තියෙන exponent කියන value එක. ඒ වැඩි කන්සිඩර් කරගන්න එපා. නමුත් පොයින්ට් එක තමයි ඔයාලගේ ඔළුවට දා ගන්න ඕන කාරණාව තමයි ඔයා ඔයා ෆ්ලෝට් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ඉලක්කමට උපරිම දශම ස්ථාන 6ක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් මම එක්සැම්පල් එක ලියන්න try කරොත් එහෙනම් කොහොමද තියෙන්නේ? Okay, something like right. ඉතින් මට මගේ variable එකක් වෙන්න පුළුවන් 10 point දශම ස්ථාන උපරිම පුළුවන් 6යි. ඕක තමයි මේ කියන්නේ. මෙතන මේ decimal places 6ක් කියලා අදහස් කරන්නේ. අපි ගත්තොත් එහෙම දශම ස්ථාන 15ක් කියන එකේදී අපි හිතමු 1 point. එතකොට මට ඔක්කොම යන්න පුළුවන් මම දැන් 15ක් යන්නේ නැති. එන්න ඒ වගේ ඉලක්කමකට මට ගන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ අදහස් කරන්නේ දශම ස්ථාන ප්‍රමාණය කියලා. right? එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනි ඔයාලගේ data එක මෙච්චර දශම ස්ථාන 6ක් දක්වා තියාගන්න ඕන නම් ඔයාලට float එකට float කියලා define කරගන්න පුළුවන්. හැබැයි double කියලා ඔයාලට define කරන්න වෙන්නේ දශම ස්ථාන මේ 6කට වැඩිය 15ට වඩා අඩුවෙන් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. ඒක තමයි basically මෙතනින් අදහස් කරන්නේ. නමුත් ඔයාලට තියෙන සිනාරියෝස් එක ගත්තාම මේ ඔයාලට ෆ්ලෝට් එකෙන් වගේ ෂේප් වෙන්න පුළුවන්. ඩබල් වගේ දෙයකට යන්නම ඕනේ නැති තරම්. හරිද? ඕකේ. ඊට පස්සේ මම void කියන type එක කිව්වා. void කියන type එක ඔයගොල්ලෝ with the future මොකද ඔයගොල්ලෝ function කියන එක දන්නෙත් නැහැ function argument කියන එක දන්නෙත් නැති නිසා මම ඕක දැන් explain කරන්න යන්නේ නැහැ. සරලම සිද්ධිය තමයි මං ගාව කිසිම variable එකක් නැහැ කියන එක තමයි void කියන එකෙන් අදහස් කරන්නේ. හරි කිසිම මේ value එකක් මා ගාව නැහැ කියන එක තමයි අදහස් කරන්නේ. ඒ හින්දා ඒක විතරක් ඔලුවට දාගන්න දැන් ඕක වැඩි හිතන්න එපා. හරිද? ඊළඟට තියෙනවා දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත එක එක જાතිය variable types. ඔය කියන data types ඉගෙන ගත්තා. එතකොට ඔය කියන data types වලට ඔයාට එක එක ඔයාට variables පාවිච්චි කරන්න පුළුවන්. හරිද? variable එකක් කියලා කියන්නේ basically ඔයාගේ program එකේ යම් යම් දේවල් කරගන්න යම් යම් values වලට තියාගන්න වෙනවා. හරි වයස මෙච්චරයි නම මෙච්චරයි එහෙම කිය මේකයි හරිද ඕකට අපිට අපේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන ඔයාගේ කම්පියුටර් එකේ මෙමරියේ යම්කිසි ඉඩක් ගන්න ඕන ඕකට ගන්න ඕනි ඉඩ ප්‍රමාණය අපි කන්සිඩර් හොයාගන්නේ data type එකෙන් ඒකට මේ නමක් පාවිච්චි කරන එක තමයි variable වලින් කරන්නේ basically variable එකක් කියලා කියන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ මොනවා හරි ඔපරේෂන් එකක් පාවිච්චි කරන්න ඕන නම් ආන්ගේ ඔපරේෂන් එකට පාවිච්චි කරන data වලට ඔයා දෙන නම තමයි variable එකක් කියලා කියන්නේ. හරි? variables කියන එක ගත්තාම ඒ වගේ basically විචල්‍ය කියන එකයි කියන්නේ. ඒ කියන්නේ ඒකේ අගය යම් යම් ඔපරේෂන් වලට පස්සේ වෙනස් විය හැකියි. හරිද? ඒක තමයි මේ variables කියලා කියන්නේ. ඊට පස්සේ හැම C language එකේ හැම variable එකකටම ඒ variable එකේ store වෙන data වල ස්වභාවය අනුව විශේෂ type එකක් තියෙනවා. මෙන්න මේ විශේෂ type එක තමයි ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්ත data type කියන්නේ. integer එකක්.
ෆ්ලෝට් එකක් එන්නේ ඒ වගේ දෙයක් තමයි එකදී ඔයාලා ඉගෙන මේ කරන්නේ. ඊට පස්සේ ඔයාගේ වේරියබල් එකේ ඔයා දෙන මේ data type එක අනුව කියන්නේ ඔයාගේ specific type එක අනුව ඔයාට යන්න පුළුවන් උපරිම අගයකුයි අවම අගයකුයි තියෙනවා. ආන් ඒක තමයි range of values කියලා අදහස් කරන්නේ. ඊළඟට variable එකේ data type එක අනුව ඔයාට සමහර ඒවට mathematical operations apply කරන්න පුළුවන්, සමහර ඒවට mathematical operations පාවිච්චි කරන්න බෑ. අන්න ඒ වගේ ඒවට පුළුවන් ඒ කියන්නේ යම් variable එකේ type එක අනුව ඔයාට use කරන්න පුළුවන් operations කිහිපයකුත් තියෙනවා. හරිද? අන්න ඒක තව මොකක්ද කියන්නේ variable එකක තියෙන එක පොඩි point එකක්. හරිද? ඊළඟට variable එකකට අපි නමක් දෙනකොට හරිද? අර මම identifiers කියලා දෙයක් කිව්වනේ. identifiers වල නම් ටික ලියන්නේ capital පුළුවන්, simple පුළුවන්, පටන් ගැනීමේ අකුරට underscore එක පුළුවන්. එතනින් එහාට කිසිම මේ දෙයක් පටන් ගැනීමට පාවිච්චි කරන්න බෑ. හැබැයි මැදට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ underscore එක හැර අනිත් තියෙන විශේෂ සංකේත හෝ විරාම ලක්ෂණ පාවිච්චි කරන්න බෑ කියලා මම ඔයාලට කිව්වා. අන්න ඒ තියරියටම තමයි අපි variables වලට නම් දෙන්නේ. හරිද? මොකද variable කියලා කියන්නේ ඔයා තමයි කෝඩ් එකට ඉන්ට්‍රොඩියුස් කරන්නේ මට මෙයා ඕනේ. ඔයා ඩිෆයින් කරන්නේ. යූසර් ඩිෆයින් කරන්නේ. එතකොට identifier කියන එකේ රීතිය මෙයාට වැලිඩ් වෙනවා. හරිද? ඊට පස්සේ variables වල types තියෙනවා. character එකක් කියලා කියන්නේ ඔයාලට අකුරු then අකුරු වලට අකුරු සම්බන්ධ දේවල් වලට දෙන්න ඕන නම් ඔයාලට char කියන එක තමයි character කියන එක තමයි ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ දැන් පුදුම හිතෙන්න පුළුවන් ඉංග්‍රීසි ඕඩිය අකුරු ටික අකුරුනේ ඉලක්කම් නෙමෙයි කියන එක. නමුත් කම්පියුටර් එකක් capital A කියන එක අඳුරගන්නේ එයා පාවිච්චි කරන කෝඩ් එකක් ASCII කියලා. හරිද? ASCII දන්න සමහර අය ඇති. දන්නේ නැත්නම් මම පොඩි නෝට් එකක් වගේ දෙයක් හොයලා දෙන්නම්. ASCII කියලා කියන්නේ කම්පියුටරේ එක එක data තියෙනවනේ. මම මේ කතා කරන්නේ C language එක නෙමෙයි. සාමාන්‍ය කම්පියුටර් එකක් ගත්තාම ඔය ඔයාලගේ keyboard එකේ space bar එකට tab එකට එකේ ඉඳන් බිංදුව වෙනකන් ඊට පස්සේ simple capital අකුරු වලට ලෝකෙ පිළිගත්ත කෝඩින් මෙකනිසම් එකක් තියෙනවා. ඒකෙදි බේසිකලි කරලා තියෙන්නේ capital A කියලා ගැහුවොත් keyboard එකෙන් කම්පියුටරේ අඳුරගන්න එයා capital A කියලා නෙමෙයි binary වලින් ඔයා 65 කියලා ලියන ක්‍රමයක් තියෙනවා. ආන් ඒ value එක තමයි මෙයා අඳුරගන්නේ. ඒක hard coded ඒ කියන්නේ ඒක ලෝකෙ පිළිගත්ත කෝඩින් ගොඩක් තියෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට මේ ASCII කියන වචන නම් එච්චර පැමිණෙන්නේ නැහැ. Unicode කියලා අහලා ඇති සිංහල භාෂාවේ. මේ සිංහල ටයිප් එක. Unicode කියන්නේ තාන් ඒ වගේ තියෙන එක එක අකුරට එයාට දීලා තියෙන mathematical representation එකක්. අන්න ඒ නිසා තමයි මෙතන මේ integer type එකක් කියලා character කියන එකට දීලා තියෙන්නේ. හරිද? ASCII වලට මම පොඩි note එකක් හිමුණු තුවාලට share කරන්න යම්කිසි අවබෝධයක් ගන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ int කියලා දෙයක් තියෙනවා. int කියලා කියන්නේ integer වලට. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා. පැහැදිලිද? මොනවා හරි පූර්ණ සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ දශම ස්ථාන නැති ඉලක්කමක් නම් ඔයාට represent කරන්න ඕනි variable එකකට ඔයාට integer කියන જાතිය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දශම ස්ථාන දෙන්න ඕන නම් ඔයාට float හරි double හරි කියන જાතිය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතන ආපහු මේ දීලා තියෙනවා void කියලා එකක්. void කියන එකේදී basically කියන්නේ කිසිම data type එකක් මම data එකක් මම return කරන්න නැති නිසා මට එතකොට data type එකක් තියෙන්න බෑනේ integer ද character ද කියලා. මොකද මම කිසිම data එකක් දෙන්නේ නැහැනේ. ආන් එතකොට මට පාවිච්චි කරන්න වෙන එකම option එක තමයි void කියන එක. මං ගාව කිසිම data එකක් නැහැ කියන අදහස. හරිද? ඊළඟට අර literals කියනවා වගේ අපිට variables ලියන විදිහකුත් තියෙනවා. හරිද? variable එකේදී basically
පළවෙනිම දේ තමයි කියන්නේ අපි ඩෙෆිනිෂන් කියලා එකක් අපි වචනයක් තියෙනවා ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකට ඒකෙදි කියන්නේ ඩිෆයින් කරන විදිහ තමයි කියන්නේ මම කොහොමද C ලැන්ග්වේජ් එකේ වේරියබල් එකක් ලියන්නේ ඒකේ හරි රීතිය මොකක්ද කියන එක තමයි වේරියබල් ඩෙෆිනිෂන් එකේදී මෙතන කතා කරන්නේ හරිද පළවෙනියට ඕගොල්ලෝ කරන්නේ ඔයාලට වේරියබල් එකක් ඕනි වුණාම මුලින්ම ලියන්න ඕන ඔයාගේ වේරියබල් එකේ ටයිප් එක. ඒ කියන්නේ ඉන්ටිජර් එකක්ද අකුරක් නම් කැරක්ටර් එකක් දශම සංඛ්‍යාවක් නම් ෆ්ලෝට් හරි මොකක් හරි අදාළ ගලපන වේරියබල් එකේ ටයිප් එක ලියලා ඔයාගේ වේරියබල් එකේ නම ලියන්න ඕන. පැහැදිලිද? එතකොට මම මේකම තමයි මෙතන නිල් පාටින් පාට කරලා තියෙනවා ටයිප් කියන එක. ටයිප් කියන එකේදී වෙන්නේ C language එකේ තියෙන valid data type එකක් වෙන්න පුළුවන්. ඒක character එකක් වෙන්න පුළුවන්, int වෙන්න පුළුවන්, float වෙන්න පුළුවන්, double වෙන්න පුළුවන්. තව එක එක જાති තියෙන ඒ ඕනම જાතියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ variable list කියලා මම මෙතන නමක් දීලා තියෙනවා. ඔයාට පුළුවන් variable එකට ඔයාට අඳුර ගන්න පාස්වර්ඩ් විදිහට ඔයාලා මොකක් හරි නමක් දෙන්න. ඒක තමයි variable list කියලා කියන්නේ. හරිද? variable list එකක් අපිට define කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි ක්‍රමය තමයි මම ගත්තොත් මම character type එකෙන් y කියලා variable එකක් define කරන. එයා විතරයි මගේ තියෙන්නේ. එතකොට මට y විතරක් දීලා semicolon එක දෙන්න පුළුවන්. semicolon එක කියන්නේ වාක්‍ය ඉවරයි කියන එකනේ. හැබැයි එහෙම නැතුව හරිද සමහර වෙලාවට තියෙන්න පුළුවන් අපි ගත්තොත් float වගේ එකක්. float මගේ entire code එකේ ගොඩාක් float පාවිච්චි කරන. උදාහරණයක් වශයෙන් x තියෙනවා. මට ලියන්න පුළුවන් x semicolon එක දාලා ආය float කියලා ලියලා z කියලා දාන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ මගේ කෝඩ් එකේ දිග මම නිකන් කෝඩ් එක අපරාධ කරගන්න. දික් කරගන්න. මට පුළුවන් ඒ වෙනුවට මොකද මේ හැම එක්කෙනාම එකම ටයිප් එකේනේ. කමා වලින් වෙන් කර කර මට පුළුවන් ඒ ටික මේ one line එකකින් දෙන්න. පැහැදිලිද? එක ක්‍රමයක් තමයි එකක් විතරක් නම් ඔයාලට variable එක දෙන්න ඕනේ type එක ලිව්වා variable එකේ නම ලිව්වා semicolon එක දැම්මා. right? එහෙම නැතුව ඔයාලට variables ගොඩක් එකපාර කියන්න පුළුවන් නම් එකම type එකට. හොඳට මතක තියාගන්න එකම type එකේ variables වලට කියන්න ඕන නම් ඔයාලට පුළුවන් variable type එක ලියලා ඔයාට ඕනි නම් ටික ඔක්කොම ටික දීලා semicolon එකකින් ඉවර කරන්න. variable නම් දෙකක් අතර මැද්දේ කමා එකකින් එක වෙන් කරාම හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාලට අමතක වුණොත් කියලා මම මේ කිව්ව පොයින්ට් එක int jk ijk කියන එකට මම දීලා තියෙනවා මොකද්ද ඒකේ මීනින්ග් එක කියන එක. හරිද? ඊට පස්සේ මෙතන ඇවිල්ලා මම try කරන්නේ variable එක මේකයි මගේ variable එක මේකයි ඒකේ ජාතිය මේකයි කියලා කියන එක විතරයි. හැබැයි මම තාම යාට අදාළ අගයක් assign කරලා නැහැ. අදාළ අගයක් දීලා නැහැ. ඒ අගය දෙන එකට තමයි මම කියන්නේ declare කරනවා. declaration කියලා කියන්නේ සිංහල භාෂාවේ ප්‍රකාශයට පත් කරනවා කියන අදහස. හරිද? එතකොට මම කියනවා මගේ variable එකේ අගය මේකයි කියලා මම ප්‍රකාශයක් නිකුත් කරනවා වගේ දෙයක් තමයි variable declaration කියලා කියන්නේ. හරිද? එතකොට අර ඔයාලට මෙන්න මේ ටික පේනවා. type එකයි variable name එකයි අර කලින් විදිහෙම. මේ විදිහෙම. හරිද? ඊට අමතරව මම සමාන ලකුණක් දාලා එයාට තියෙන value එක දෙනවා. මෙන්න මේ සමාන ලකුණයි value එකයි තමයි මම declaration වලට පාවිච්චි කරන්නේ. පැහැදිලිද? ඔන්න මම කලින් ඔයාලට explain කරා variable එකක් අපිට define කරන්න පුළුවන් තනි variable එකක් නම් ඒ අදාළ variable එකේ නම ලියව semicolon එකකින් close කරා. එහෙම නැතුව variables කිහිපයක් තියෙනකොට එකම data type එකකින් මට පුළුවන් ඒ data type එක ලියලා
එක එක variable නම් ටික කමා වලින් separate කර කර ලියලා අන්තිම එක ඉස්සරහින් semicolon එකක් දැම්මහම ඒ කියන්නේ එක line එකකින් මම ඔක්කොම ටික define කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඔයා ගත්තොත් එහෙම මෙතන char x කියන එක ඒක ඇවිල්ලා එක variable එකයි මේ මෙතන declare කරලා අගයක් assign කරලා තියෙනවා. sorry මේ define කරලා අගයක් declare කරලා තියෙනවා. එතකොට මම දීලා තියෙනවා character type එකෙන් x කියන එක්කෙනාගේ අගය x ම තමයි කියලා මම දීලා තියෙනවා. එහෙම නැතුව මම ගත්තොත් එහෙම මේ පළවෙනි line එක ඒකෙදි කරලා තියෙන්නේ integer වල d කියලා තියෙනවා. ඊට පස්සේ f කියලා තියෙනවා. මම මේ දෙකොල්ලන්ටම values assign කර කර comma වලින් separate කරලා තමයි කරලා තියෙන්නේ. දැන් basically ගත්තොත් මම මේක define කරලා තියෙන්නේ මෙන්න මේ වගේ විදිහකට. ඕක තමයි කරලා තියෙන්නේ. declare කරනකොට කරලා තියෙන්නේ මේ d එකට ඉස්සරහින් සමාන ලකුණත් එක්ක යාගේ අගය දාලා තියෙන එක විතරයි. ඊට පස්සේ මම character කියන එක මම මෙතන ඔයාලට ඒකේ මේ definition එක පෙන්නුවත් එහෙම char x semicolon කියන එක තමයි තියෙන්නේ. පැහැදිලිද? declaration කියලා කියන්නේ ඒක. එතකොට variable එකක් declare කරලා sorry define කරලා declare කරන්න පුළුවන් one shot. එහෙම නැත්තම් variable එකක් වෙන තැනක මම define කරලා මම declare කරනවා නම් value එක simply ඔයාට type එක ignore කරන්න පුළුවන්. හරිද? ඊළඟට L values and R values කියලා දෙයක් තියෙනවා. ඒකෙදි basically ඕගොල්ලෝ මේ සාමාන්‍ය ගණිත කර්ම වලදී කරන දේවල්ම තමයි. දැන් ඕක මේ logic කරපු ළමයි එහෙම ඉන්නවනම් ඒගොල්ලොත් ඕක අහලා ඇති වෙන විදිහකට. හරිද? ඕනම දෙයක වම් පැත්තයි දකුණු පැත්තයි කියලා දෙයක් තියෙනවනේ ඔය සමාන ලකුණෙන් එහෙම එහා දෙපැත්තේ. එතකොට මේ C language එකේ මේ කියන්නේ variable declaration part එකේදී සමාන ලකුණෙන් වම් පැත්තට L value හෙවත් left value කියලා කියනවා. R value එකට කියනවා සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන එක. හරිද? මේකෙදි ඔයාලා consider කරන්න ඕනේ ඕගොල්ලෝ ඔළුවට ගන්න ඕනේ point එක තමයි. ඔයාගේ සමාන ලකුණෙන් වම් පැත්තේ. ඒ කියන්නේ ඔයාගේ data type එකත් එක්ක තියෙන එකේදී ඒකනේ දැන් මම ඔයාලට normally මම කියලා දුන්න type එක තමයි හැම වෙලේම මුලට එන්නේ. මෙතන ඔයාලට පේනවා මේ type එකයි variable name එකයි අගය තමයි පස්සේ ඇවිත් තියෙන්නේ. ඒකම තමයි මම මෙතනදී මේ L value R value කියන එකේදී අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් left side එක සමාන ලකුණෙන් left slide එක. හරි? left slide එක ගත්තාම left side එක ගත්තාම ඒකෙදි අපි අනිවාර්යෙන් මේ පැත්තට වම් පැත්තට දාන්න ඕනේ සමාන ලකුණෙන් වම් පැත්තට දාන්න ඕනේ data type එකයි variable නම් ටිකයි විතරයි. හරිද? සමාන ලකුණෙන් දකුණු පැත්තට තමයි අපි හැම වෙලේම අදාළ value එක දාන්න ඕනේ අගය දාන්න ඕනේ දකුණු අත පැත්තට. ඒක තමයි මෙතනදී මම මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඔය මේ මම හරියට declaration එක ලියනකොට int x සමානයි 100 කියන එක මේක හරි. හැබැයි 10 සමානයි int x කියන එක මෙයා valid වෙන්නේ නැහැ. ඒකට හේතුව වම් පැත්තේ හැම වෙලෙම තියෙන උන data type එකයි data variable එකේ නමයි විතරයි මේ value එක තියෙන්න ඕනේ නැති නිසා. ඒක තමයි ඔයගොල්ලෝ කියන්නේ basically අර විදියට හැම වෙලෙම වම් අත පැත්තට එන්නේ data type එක ඔය වගේ variable එකයි විතරයි. දකුණු අත පැත්තට එන්නේ අගය විතරයි කියන එක මතක තියාගන්න. ඒක තමයි මේ කියන left value සහ R value කියන මේ right value කියන එකේ අදහස් කරන්නේ. ඊළඟට තව දෙයක් තියෙනවා escape sequence කියලා එකක්. escape කියන sequence කියලා කියන්නේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ keyboard එකේ තියෙන සමහර අකුරු විශේෂ සංකේතත් එක්ක. එහෙම වුණාම එයාව printf command එකක් ඇතුලේ හරි whatever command එකක් ඇතුලේ විශේෂයෙන් printf command එක ඇතුලේ එයා මේ compile වෙලා run වෙනකොට එයාගේ අකුර නෙමෙයි display කරන්නේ
අර විශේෂ අක්ෂරයක් එක අපි අපේ කීබෝඩ් එකේ තියෙන සමහර අකුරු පාවිච්චි කරාට පස්සේ අපිට පුළුවන් අලුත් මීනින් එකක් ඒකට දෙන්න. පැහැදිලිද? දැන් උදාහරණයක් වශයෙන් මම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති /n කියලා එකක් තියෙනවා. මම /n කියන එක printf command එකක් ඇතුළේ run කරොත් මට එයා දෙනවා අලුත් line එකක්. එයා n කිසිම වෙලාවක type කරන්නේ නැහැ. පැහැදිලිද? escape sequence කියලා කියන්නේ අර normal sequence එකේ හැටියට n අකුර type වෙන්න ඕනේ, print වෙන්න ඕනේ. ඒකෙන් escape වෙලා, ඒකෙන් ඉවත් වෙලා අලුත් meaning එකක් එක්ක මම අලුත් දෙයක් කරනවා කියන එක තමයි escape sequence කියලා තියෙන්නේ. පැහැදිලිද? escape sequence එක ගත්තහම C language එකේ හෙන list එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මම මෙතන දීලා තියෙන ගොඩක් commonly use කරන escape meanings ටික ඔයගොල්ලෝ මේ ටික නිකන් try කරලා බලන්න. මම මේ ටික practice කරන්න ඔයාලට වෙනම exercise එකක් දීලා තියෙනවා. අත පොඩ්ඩක් හුරු කරගන්න ඕනි නිසා. හරිද? simply printf command එකක් ඇතුළේ මේ ටික type කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට පෙනෙයි මොකක්ද වෙන්නේ කියලා. escape sequence එකේ symbol එක වෙන්නේ / එකත් එක්ක අපි මේ වගේ C language එක අඳුරගන්න C language එකේ තියෙනවා යම් අකුරු ටිකක්, ඒ අකුරු සංකේත ටිකක්, ඒ ටික දුන්නහම එයා එක එක අලුත් meanings පෙන්නනවා. පැහැදිලිද? /n ඊට පස්සේ tab කියලා එකක් මම කිව්වා. ඒක මේ / එකත් එක t කියන අකුර ගැවුවහම එයා අඳුරගන්නේ අලුත් ස්පේසස් 8ක් කියලා. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයාලට පේනවනේ /a කියලා එකක් තියෙනවා. alert or bell. ඔයාලා printf command එක නිකමට මේ printf කියලා ගහලා මම මෙතන type කරන්නම්කෝ. printf double quotations අතුලේ /a කියලා ගහලා බලන්න. ඔයාලට bell sound එකක් ඇහෙයි. පොඩි beep sound එකක් ඇහෙයි. හැබැයි නිකන් අපි ඒක දුන්නොත් මේ විදිහට එයා ඒක print කරන්නේ. ඒ අකුර print කරනවා. හැබැයි අපි / එකක් එක දුන්නොත් එහෙම එයා දන්නවා මේ normal a කියන එක print කරන්නේ නැතුව අලුත් තේරුමට move වෙන්න කියලා. එයා ඒකෙන් escape වෙලා beep sound එකක් එයා දෙනවා. පැහැදිලිද? ඒක තමයි මේ escape sequence කියලා පාවිච්චි කරන්නේ. escape sequence එක ඔයාලා ගොඩක් දුරට පාවිච්චි කරන්නේ, වැඩිපුරම පාවිච්චි කරන්නේ /n හෙවත් new line කියන escape sequence එක. ඊට අමතරව tab කියන එක පාවිච්චි කරනවා. මම උඩින් දීලා තියෙන විශේෂ අක්ෂර අනම්මන type කරන්න ඕනනහම ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ. ඊට පස්සේ තව එක කොටසක් තියෙනවා constants කියලා. constants කියලා කියන්නේ C language එකේ තියෙන ඔයාලා variables ඉගෙන ගත්තනේ. variables කියලා කියන්නේ විචල්‍ය. අගය යම් mathematical operations වලට මේ involve වුණාට පස්සේ යාගේ අගය වෙනස් වෙනවා. නමුත් අපි සාමාන්‍ය ගණිතය ඉගෙන ගත්තොත් ඒකේ සමහරලාට නියත පද කියලා දෙයක්ත් අහලා ඇති. ඒ කියන්නේ නියත කියලා කියන්නේ ඒවැ value එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? උදාහරණයක් වශයෙන් අපි mathematics වල අපි දන්නවා pi notation එකේ pi කියන අගයෙන් කියන්නේ 3.22 බෙදීම 7ට එන උත්තරය තමයි pi කියලා කියන්නේ. ඒක ලෝක නියතයක්. pi කියලා කියන්නේ ඒ අගය තමයි කියන එක නියතයක්. හරිද? එතකොට constant කියලා කියන්නේ ඒ වගේ අපිට අපේ ප්‍රෝග්‍රෑම් එකේ නියතව වෙනස් නොකරගෙන තියාගන්න ඕන නම් යම් අගයන් අපිට පුළුවන් constant කියන එකෙන් method එක constant කියන ක්‍රමයට අපිට ඒව define කරන්න. එතකොට ඒව විචල්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ අගය වෙනස් වෙන්නේ නැතුව
අගය වෙනස් නොවන නියත පද හැටියට තමයි මෙයා වැඩ කරන්නේ. පැහැදිලිද? එතකොට C language එකේ constant එකක් හදන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි #define කියන වචනේ මේ command එකක් තියෙනවා මෙතන. #define කියන pre-process එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් constant එකක් හෙවත් නියත පදයක් හදන්න. හරි, syntax එක වෙන්නේ #define කියන keyword එක වට ලියන්න වෙනවා. ඊට පස්සේ identifier එක කියලා කියන්නේ ඔයාගේ constant එකේ නම ලියන්න වෙනවා. මේක වෙන පාටකින් කලර් කරන්න. ඊට පස්සේ ඒ constant එකේට ඔයා දෙන නියත අගයක් තියෙනවනේ වෙනස් නොකර තියාගන්න. ආන්ගේ අගය දෙන්න වෙනවා. එතකොට #define pi10 කියලා කියන්නේ #define කියලා එක මගේ keyword එක. ඒක මට වෙනස් කරන්න බෑ. pi කියලා කියන්නේ මගේ identifier එක. 10 කියලා කියන්නේ මගේ value එක. පැහැදිලිද? මේ එක ක්‍රමයක් මම define කරන හැටි මගේ program එකේ නියත පද හෙවත් constants. ඊට අමතරව const කියලා keyword එකක් C language එකේ තියෙනවා. ඒක භාවිතා කරලා මට පුළුවන් constant එකක් define කරන්න. හරිද? එතකොට මේක ගත්තහම ඒකෙදි වෙන්නේ මම මුලින්ම const කියන keyword එක ලියනවා. හරි? මම const කියන keyword එක තැවිලි පාටින් මාක් කරනවා. ඊට පස්සේ මම දෙනවා හරි මම කියනවා basically මෙයා variable එකක් නෙමෙයි මෙයා වෙනස් වෙන්නේ නැති නියත පදයක් කියන එක const කියන keyword එකෙන් කිව්වා. ඊට පස්සේ මම කරන්නේ මගේ type එක මම දෙනවා. අපි type එක සම්පාදනය කරමු. ඊට පස්සේ variable එකේ නම මම දෙනවා. ඊට පස්සේ value එක දෙනවා. හරි? එතකොට මම ඒක real world example එකකට ගත්තොත් const කියලා keyword එක ලියනවා. දැන් මම ගත්තෙත් මෙතන pi කියන මේකමයි. එතකොට type එකට වෙන්නේ double එක. pi කියලා කියන්නේ මගේ identifier එක හෙවත් variable එකේ නම. ඊට පස්සේ 3.1.4 තමයි මම දෙන value. පැහැදිලිද? ඕකට ඔහොම තමයි මම C language එකේ නියත පදයක් define කරගන්න ඕන වුණාම define කරන ක්‍රම දෙක. ඔයා මේ දෙකෙන් මොන විදිහකට දුන්නත් එකම විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ තියෙනවා operators ටික. operators ටිකට පස්සේ තියෙනවා printf command එකයි what we call scanf command එකයි. unfortunately මේ මට හරියටම පහට ඉවර කරන්න වෙනවා. හදිසි මීටින් එකක් පැටලලා තිනවා කට් කරන්න බැරි එකක්. මම ඒ නිසා operators වල කොටස දැනට මම තියෙනවා. අද දවස් ඇතුළත මම රෙකෝඩ් කරලා මම මේ ෂෙයා කරන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මොනවා හරි ගැටලු තිබුණොත් ඔයගොල්ලෝ කතා වෙලා يعني ගැටලු මොනවා හරි තියෙනවා නම් මට ඔයාලට මේල් කරන්න හරි මගේ නම්බරේ කට්ටිය දන්නවා ඇති. ඔයගොල්ලෝ කෝල් කරලා අහගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මට ඒක වෙනම separate session එකකට අරගෙන මේ පොඩි discussion එකක් වගේ දාන්නත් පුළුවන්. මම දැනට ඔයාලට කියලා දෙන්නම් printf command එක. හරිද? printf command එකේදී basically කරන්නේ අපි අපේ display කරගන්න ඕන නම් යම් characters printf කියන command එක තමයි පාවිච්චි කරන්නේ.
හරිද? එතකොට syntax එක වෙන්නේ basically printf කියන keyword එක ලිව්වා bracket දෙකක් open කරා ඔයාට ඕනි ටික ඇතුලේ print කරන්න ඕන ටික ලියනවා semicolon එකකින් ඉවර කරනවා. ඕක තමයි syntax. හරි? මම ඔයගොල්ලන්ට different colors දැම්මොත් එහෙම ඔයගේ එකක් තමයි printf command. හරිද? ඊළඟ කාරණාව තමයි ඕගොල්ලෝ ඉලක්කම් නොවන, ඒ කියන්නේ අකුරු නම් ඔයාලා print කරන්න උත්සාහ කරන්නේ double quotations ඇතුලේ තමයි ඔයාලා value එක ලියන්න ඕන. උදාහරණයක් වශයෙන් මෙතන printf command එකේ මම hello කියලා අකුරු ටිකක් print කරන්න උත්සාහ කරනවා. මම කරන්නේ මේ විදිහට double quote පාවිච්චි කරනවා. පැහැදිලිද? උඩුකමා යුගලයක් භාවිතා කරන්න. එතකොට ඔයාට characters print කරගන්න ඉලක්කම් නොවන දේවල් ඔයාට print කරගන්න පුළුවන්. ඔයා numerical values ඉලක්කම් නම් print කරන්න උත්සාහ කරන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට print කරන්න. ඒකෙදි basically කරලා තියෙන්නේ print කරන්න ඕනි එකේ ඔයා දන්නවා දැන් මේ 200 කියලා කියන්නේ decimal value එක. හරිද? ඒ කියන්නේ ඒක මොකක්ද කියන්නේ පූර්ණ සංඛ්‍යාව. so පූර්ණ සංඛ්‍යාවක් තමයි මම print කරන්න කියලා print කරන type එක මෙතන දෙනවා. ඊට පස්සේ 200 කියන value එක දුන්නාම එයා ඒක අඳුර ගන්නවා මෙයා මේ මොනවා හරි ඉලක්කමක් අකුරු නෙමෙයි කියන එක. ඊට පස්සේ අලුත් line එකක් නම් ඔයා print කරන්නේ /n වගේ ඔයාට අර මං කියපු escape sequence එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේක ගැන මම printf කියන එක ලොකු කතන්දරයක් නොවන නිසා මම ඒකට පොඩි note එකක් ලියලා දාලා ඇති ඔයාලට මේ මම exercise 2 එක ඒකේ A to Z තියෙනවා ඔයාලට අතහුරු කරගන්න පුළුවන්. හොඳට මොන හරි ගැටලුවක් තිබුණොත් පොඩ්ඩක් අහන්න. මම ඔයාලට එහෙමනොත් ඒක in detail ඒ tute එක ඔයාලට explain කරන්න. හරි basically printf කියලා command එකක් තියෙනවා. printf එක මැද්දේ ඔයාලට print කරගන්න ඕනි දේ ටික දුන්නාම හරි. يعني display එක මොන හරි print කරගන්න නම් අපි පාවිච්චි කරන්නේ printf කියන command එක. ඊට පස්සේ එතනින් එහාට ගත්තාම සමහර වෙලාවට අපිව විතරක් නෙමේ අපේ කෝඩ් එකේ ප්‍රෝග්‍රෑම් එකේ data ලියන්නේ data දෙන්නේ. සමහර වෙලාවට user ගෙන් keyboard එක හරහා අපිට යම් data ගන්න වෙනවා. ඕන් ඔය keyboard එකෙන් data ගන්න තමයි scanf කියන එක පාවිච්චි කරන්නේ. හරිද? scanf එකේදී basically කරන්නේ අපි මේ scanf කියන command එකේදී වෙන්නේ කම්පියුටරේ බලාගෙන ඉන්නවා scanning mode එක on කරන් ඉන්නවා මොකක් හරි keyboard එකකින් press කරගම ඒක අල්ලගන්න. ඒක තමයි මේ scanf කියන එකකින් වෙන්නේ. හරිද? එතකොට අපි basically කරන්නේ scanf කියන keyword එක ලියලා අපි scan කරන්න බලාපොරොත්තු වෙන data type එකක් තියෙනවනේ integer හරි character හරි floating point හරි මොනවා හරි ඒ variable data type එක අපි කියන්න ඕනි මෙන්න මේව විතරයි ඔයා valid ඒවට ගන්න කියලා. ආන් ඒකට තමයි අපි data type එක දෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ඕනි variable නම් ටික මෙතන එතන ලියුවාම එයා කරන්නේ මේ තියෙන data type එකට ගැලපෙන විදිහට variable names ටිකක් කම්පියුටරේ ඇතුලේ තනියෙන් හදාගෙන දෙන පිළිවෙලට එයා ස්ටෝර් කරගන්න. හරිද? මේකටත් මම note එකක් දීලා තිනවා මේ මොනවාද practice questions උත් එක්ක. so මේක තමයි එතකොට මෙන්න මේ වගේ කෝඩ් එකක් තමයි ඔයාලට මේ scanf එකේදී ඔයාලට visible වෙන්නේ. හරිද?
මේ දෙකෙන් එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ පොඩි එක්සැම්පල් එකක් මම දීලා තියෙනවා. ඕගොල්ලන්ට කිව්වොත් එහෙම C ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න නමයි ඉන්ඩෙක්ස් එකයි ඇඩ්‍රස් එකයි print කරන්න කියලා. ඒ වගේ වෙලාවෙදී ඔයාලා බලන්න ඕනි දේ තමයි මොන වගේ variables ද ඕනි මොනවද ඒවැ date types කියන එක. එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම නම කියන එක ගත්තාම නම ඇවිල්ලා ඉලක්කම් නෙමෙයි character එකක් නිසා මම දන්නවා date type එක character වෙන්න ඕනේ කියලා. index number එක එහෙම නැත්නම් ඔයාලගේ registration number එක ගත්තාම සමහර registration numbers තියෙන්න පුළුවන්. numbers නැතුව මේ වෙන වෙන ඒවාක් තියෙන ඒවා. එතකොට character වගේ එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. numbers විතරක් නම් තියෙන ඔයාලට integer type එකට යන්න පුළුවන්. නමුත් අපි address එකට ගියාම address වල ඉලක්කම් අකුරු සංකේත ඔක්කොම જાති තියෙන නිසා ඔයාට පුළුවන් මේක මේ විදිහට අරගන්න. හරිද? මම මෙතන ඒක තමයි මේ බොහොම සරල එක්සැම්පල් එකක් printf එකක් වැඩ කරන හැටි තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි. එතකොට somewhat sample answer එකක් ඇත්තට පෙන්නන. Anyway ඔයගොල්ලෝ පොඩ්ඩක් පුළුවන් නම් කතා වෙලා මට ඉන්ෆෝම් කරන්න බදාදා data technologies Qt එකෙන් පස්සේ පැයක්වත් යන්නේ නැති වෙයි ඔයාලට operators ටික කියලා දෙන්න. මොකද operators වල පොඩි පොඩි මේ දේවල් ටිකක් තියෙනවා. ඔයාලා operators ටික හරියට ඔලුවට දාගත්තොත් එතනින් එහාට ඔයගොල්ලෝ if else while ඔය function මේ දේවල් එච්චර කතන්දරයක් නෙමෙයි. මෙන්න මේ ටික පොඩ්ඩක් explain කරලා කියලා දෙන්න ඕන නිසා. මේ මම රෙකෝඩින් එකක් එවනකොට වඩා මම හිතනවා මම ඔයාලට කියලා දුන්නොත් ඒ වෙලේ තියෙන ප්‍රශ්න ටික ඔයාලට අහගන්න පුළුවන් නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් කතා වෙලා මට ටයිම් එකක් කියන්න මේ data technologies Qt එකේ වුණාට පස්සේ අපි පොඩ්ඩක් discussion එකක් ගමු. අදට කියලා දෙන්න වෙන නම් ඒ ටික විතරයි. data technologies වලට පස්සේ එකක් ගන්න try කරමු. ඒක කරගන්න පුළුවන් වුණොත් එදාට අපිට පුළුවන් if else වලට move වෙන්න. thank you participate වුණාට. already මම ඔයාලට exercises ටිකයි Qt එකයි මේ slides ටිකයි share කරලා තියෙනවා. මම අද රැයට YouTube එකට URL එක දාලා අර drive එකේ මම ඒක maintain update කරන්නම්. රැය 3ට විතර පස්සේ ඔක ගිහිල්ලා බලන්න ඕනට තියෙයි. thank you very much. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්.